හරි. පුතේ බලන්න අභ්‍යාස අංක 13 හිරුනිකා රූපලාවන්‍ය සේවාවක් 2021 ගේ ජූනි මාසයේ ආරම්භ කළේය. පුතේ මේ හිරුනිකා කියන එක්කෙනා රූපලාවන්‍ය සේවාවක් සේවා සපයන ව්‍යාපාරයක් මේකප් කරන ව්‍යාපාරයක් පොඩි සැලුන් එකක් 2021 ගේ ජූනි මාසයේ ආරම්භ කළේය. ඇයගේ ව්‍යාපාරයේ 2021 ගේ ජූනි මාසයේ ගනුදෙනු පහක් දැක්වේ. හිරුනිකාගේ ව්‍යාපාරයේ 2021 ජූනි මාසේ ගනුදෙනු 10ක් අපිට දීලා තියෙනවා. හරි. අවශ්‍ය වන්නේ ඉහත ගනුදෙනු පහක් දැක්වෙන සමීකරණයක පෙන්වන්න. උපකරණ තොගේ ණය ගැතියන් කලින් කළ ගෙවීම් මුදල් වත්කම් තියෙන උපකරණ 1යි තොගේ 2යි ණය ගැතිය 3යි කලින් ගෙවීම් 4යි මුදල් 5යි වත්කම් 5යි වගකීම් දෙකක් තියෙනවා නාහිමිය උපරිත ගෙවීමුයි එතකොට 7යි ප්‍රාග්ධනය 8යි හරිද ඒක තීරු ඔක්කොම 9ක් ඕනේ ගනුදෙනු අංකයත් එක්ක ඒ ගනුදෙනු ටික අපි ලියන්න කියලානේ කියන්නේ අපි අඳගමු ටක් ගාලා ඕක ප්‍රකාශයක් විදියට මෙහෙම මෙහෙම අඳ ගන්න තීරු තුනක් රූල් තුනක් අල්ල මෙහෙම අඳ ගන්න රූල් තුනක් හරි රූල් තුනක් අල්ල ඕක ඇඳගෙන පළවෙනි ඉස්සෙල්ලාම මේක බලන්න. තව ටිකක් ගත හැකිනේ. එනවනේ බලන්න. හරි මේක ගනුදෙනුව. ගනුදෙනුව ඊට පස්සේ ඉතින් මේ රූල් තුනෙන් පළවෙනි රූල් අල්ලලා මෙහෙම බෙදා ගන්න. බෙදාගෙන හරි බෙදාගෙන අපිට වත්කම් පහක් තියෙනවා නේද පුතේ? වත්කම් පහක් තියෙනවා. උපකරණ තොගේ ණයගැතිව කලින් කළ ගෙවීම් මුදල් වත්කම් 5යි. මේක පුතේ තීරු 5කට බෙදා ගන්න වත්කම් ටික 1යි 2යි 3යි 4යි 1යි 2යි 3යි 4යි 5යි. මේ වත්කම් 5යි වගකීම් 2යි වගකීම් දෙක උදාහරණයක් එතකොට වගකීම් 2යි හිමිකම් 1යි. ටක් ගන්න ගන්න පුතේ. හරිද වත්කම් හරිද වගකීම් හිමිකම් හරි වත්කම් වගකීම් හිමිකම් ගනුදෙනුව හරි වත්කම් ටික තමයි උපකරණ තොගය උපකරණ තොගය ණයගැතියන් කලින් කළ ගෙවීම් මුදල් කලින් කළ ගෙවීම් මුදල් හරි කලින් කළ ගෙවීම් මුදල් වගකීම් දෙක තමයි හරි වගකීම් දෙක නාහිමියන් උපජිත ගෙවීම් නාහිමියන් මේක උපජිත ගෙවීම් මම මොනවද කියලා ඒවා කියන්නම් දැන්දාම කියලා දෙන්න මේක ප්‍රාග්ධනය හරි ටක් ගන්න නම් කරගන්නකො ළමයි
පුතේ සඳත් ඔයාට හවස පන්තිය තියෙනවා. සඳ හැබැයි පොඩ්ඩක් පුතේ වෙලාව පොඩ්ඩක් වෙනස් කරලා මම 3 ඉඳලා 5 වෙනකන් දාන්නම් ඈ. සඳට සඳ පුතේ මම 1 3 වලට පන්ති දැම්මේ. මට 1 3 පුතේ පොඩ්ඩක් බැරි වෙයි. මම 3 ඉඳලා 5 වෙනකන් සඳර ගන්න. ආයේ අඟහරුවා උදේ 8 10ක් තියෙනවා. ඊට පස්සේ පුතේ ඔයාට ලබන අඟහරුවා ඉඳලා ස්ථිර පන්ති හැමදාම 8 10. පුතේ වැට් ටික අර 8 10 තව ඉතුරු වුණොත් මම තව එක අතිරේක දවසක් දාලා ඔයගලන්ට ඉවර කරලා දෙන්නම්. ඔයගලන්ට පුතේ ගොඩක් වාසි. ඔයගොල්ලෝ පුතේ ඉක්මනටම අර ඔයගලන්ට හැබැයි තාම පළවෙනි පාඩම කරලා නැහැ. ඒකත් මම ඉක්මනටම කරලා දෙන්නම්. හරි පුතේ. බලන්න මේ විදිහට නම් කළාද කියලා. ගනුදෙනුව වත්කම් හරිද? වත්කම් අතර උපකරණ තොගය ණයගැතියෝ කලින් කළ ගෙවීම් මුදල් වගකීම් දෙක නාහිමිය උපචිත ගෙවීම් මම ඒ දෙක අතර වෙනස කියන්න මොකද මේ කලින් ගෙවීම ණයගැතියෝයි නාහිමිය උපචිත ගෙවීම අතර වෙනස කියන්න නාහිමිය උපචිත ගෙවීම් ප්‍රාග්ධනය හරි ඉතින් මේ ගානේ අපිට මොන වලින් හැදුවනම්ද ලේසි පළවෙනි ගනුදෙනුවේ කියනවා ප්‍රාග්ධන ලෙස මුදලින් රුපියල් ලක්ෂ 10ක්ද ඇය සතු දහස් වලින් හදුනන් ලේසි නේද පුතේ? ඔව්. නැත්තම් බින්දු ගොඩාක් ලියලා ඉන්න වෙනවා අපිට. මේ උඩින් ලියන්න රුපියල් 1000 කියලා. රුපියල් 1000. රුයන්න දාලා බින්දු තුනක් ලියන්න පුතේ. රුපියල් 1000. ඒතර අපිට පහසුයි. හරි. උඩින් ලියන්න රුපියල් 1000 කියලා. ඉවලද පුතේ? රුපියල් 1000. හරි. පුතේ දැන් ගනුදෙනුව කියවන්න. ඔයගොල්ලෝ මම අහන්නට උත්තරත් ඕනේ මට. පළවෙනි ගනුදෙනුව. ප්‍රාග්ධනයේ ලෙස මුදලින් ලක්ෂ 10ක්ද? අපි දහස් වලින් ගත්තොත් 1000යි. ඈ සතුව තිබූ රූපලාවන්‍ය උපකරණ කියන්නේ පුතේ සේවාවට යොදවන දේවල් සේවාව කරන්න භාවිතා කරන උපකරණ 800කට තක්සේරුවකට ව්‍යාපාරයට එදවිය. මට කියන්නේ මේ හිරුනිකා ව්‍යාපාරය අලුතෙන්ම පටන් ගන්නෙ. එයා පටන් ගන්න ප්‍රාග්ධනයේ විදිහට ඔක්කොම කීයක් දානවද? කියන්න පුතේ. හිරුනිකා ව්‍යාපාරේ පටන් ගන්න යොදන ප්‍රාග්ධනය කීයද කියලා කියන්නකෝ පුතේ. 1800. 1800 නැත්නම් රුපියල් ලක්ෂ 18යි. පැහැදිලිනේ පුතේ? රුපියල් ලක්ෂ 10ට දාන්නේ යා මුදල් වලින්මද? නෑ. එයා මුදල් වලින් දාන්නේ ලක්ෂ 10යි. එයා ගාව උපකරණ ලක්ෂ 8යි 800යි. එහෙනම් පුතේ ව්‍යාපාරේ පටන් ගන්න එක අපි කොහොමද ලියන්නේ? ලියන්න ගනුදෙනු අංක 1 ගනුදෙනු අංක 1 කියලා දැම්මා. පුතේ කීයක උපකරණයක් දානවද ව්‍යාපාරේට 800ක් දානවනේ. උපකරණ දාන 800යි. උපකරණ දාන 800යි. තව සල්ලි වලින් කීයක් දානවද? 1000යි. ලක්ෂ 10යි. මුදල් දාන 1000යි. තව කොහෙද දෙන්නේ ඒ ටික කියන්නේ? එයා දාන ප්‍රාග්ධනය කියලා 1800යි. ප්‍රාග්ධනයේ දාන 1800යි. දාන දෙ ප්‍රාග්ධන තීරුවට දාන 1800යි. ප්‍රාග්ධන තීරුවට දාන 1800යි. හරි. ඒකට අනිත් ඒවාට පුතේ ග්‍රාෆ් ගහන්න. හරි. ගනුදෙනු අංක 2 ගනුදෙනු අංක 1 හරි ගනුදෙනු අංක 2 හරිද? ඉතින් මේක ගැටලුවක් නැහැ නේ කාටවත්. 800ක උපකරණයි ලක්ෂ 10ක මුදලුයි ඒක ලක්ෂ 18යි ඔක්කොම ප්‍රාග්ධනය. දෙවනි ගනුදෙනුව බලන්න. දෙවනි ගනුදෙනුව රූපලාවන්‍ය උපකරණ වල සුමුන්නගේ 200ක් වන අතර ඵලදායී ජීව කාලය වසර 5කි. ඒ කියන්නේ පුතේ මේ දාපු 800ක උපකරණ 800ක උපකරණ පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු කීයද? කියනවා කියන්නේ 5යි. 5යි. හරි පුතේ අවුරුදු 5යි. අවුරුදු 5න් පස්සේ උපකරණ ටික පහක් පාවිච්චි කරලා පුතේ 800කට නෙගත්තේ 5න් පස්සේ උපකරණ ටික කීයක් වටනවද? 200යි. 200යි. ඒ කියන්නේ අවුරුදු 5ටම උපකරණයේ ෂේ වෙන්නේ කොච්චරද? 600යි. 600. පුතේ ඒ 200 කියන්නේ මොන වගේද? සුන්බුන් නගය.
අපි ඉංග්‍රීසියෙන් කියනවා start value. සුම්බුන්නගේ මේක ලක්ෂ 2යි කියලා 200යි කියලා දුන්නා. අනිත් කටියට තේරෙනවද පුතේ කියපු දේ ඔක්කොටම? එහෙනම් 800ක් වඩන උපකරණ අද දැම්මට ඒවා අවුරුදු 5ක් පාවිච්චි කරාම 200ක් ඉතුරු වෙනවා. එහෙනම් පුතේ අවුරුදු 5ටම ෂේ වෙන්නේ කීයද කියන්නේ? 600. 600යි. එහෙනම් අවුරුද්දකට ෂේ වෙන ටික හොයාගන්නේ කොහොමද? 600 පහෙන් බෙදෙනවා. ඔව් 800ෙන් 200 අඩු කරාම එන්නේ 600නේ. ඒක බෙදනවා 5ෙන්. ඒතකොට පුතේ අවුරුද්දකට ෂේ කොච්චරද දෙන්නේ කියලා කියන්න මට. 600 5ෙන් බෙදන්න ඕ. කැල්ලයක් පාවිච්චි කරන්න දැන්. කියන්න පුතේ. 120යි. 120යි. ඔව් 120යි. 120 කියන්නේ පුතේ කොච්චර කාලයක ෂේර්ද? අවුරුද්දකට. අවුරුද්දකට. අපි ගාන හදන්නේ අවුරුද්දකටද මාසෙකටද? මාසෙකට. මාසෙකට පුතේ. මාසෙකටනේ අපි ගාන හදන්නේ. එහෙනම් මට කියන්න මාසෙකට ෂේර් කීයද කියලා. අවුරුද්දකට 120 නම් මාසෙක මේක 10යි. 12න් බෙදුවාම පුතේ කීයද එන්නේ? 10යි. 10යි. ඒ කියන්නේ පුතේ මේ උපකරණය මාසෙට ෂේ වෙනවා 10ක්. පුතේ ඔක්කොම පැහැදිලිනේ 10 හොයාගත්තේ හැටි පුතේ. කාටද ගැටලුවක් තියෙනවා නම් අහන්න මම කියලා දෙන්නම්. පොඩි දෙයක් තියෙන්නේ. හරි එහෙනම් උපකරණය 10කින් ෂේ වෙනවා. කොහොමද උපකරණ 10කින් ෂේ වෙන එක ලියන්නේ? කියන්න. උපකරණය 10කින් ෂේ වුණා කොහොමද ලියන්නේ? උපකරණ අඩු වෙනවා 10ක්. උපකරණ ඍණ 10යි. තව ප්‍රාග්ධනය ඍණ 10යි. පුතේ ඒක අපිට පාඩුවක් නිසා ප්‍රාග්ධනය ඍණ 10යි. හරියටම හරි. ප්‍රාග්ධන ඍණ 10යි. අනිත් ඒවාට බලපෑමක් නැහැ. හරි. තුන්වෙනි ගනුදෙනුව හරි පුතේ ඒක ආයි අහගන්න 10 ගත්ත විදිය ආයි අහගන්න උපකරණය මෙයා පටන් ගන්න දැම්මේ කීයද පුතේ 800යි ඒක ගැඩුවක් නැහැනේ ඒ 800 පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 5යිලු පුතේ හරි එතකොට 5කට පස්සේ සුම්බුන්නගේ 200ලු ඒ කියන්නේ පුතේ 800කට ගත්තා වුණාට අවුරුදු 5ක් පාවිච්චි කරායින් පස්සේ මේකේ අගේ ඉතුරු වෙනවා 200ක් ඒක තේරෙනවද අවුරුදු අද 800කට ගත්තට අවුරුදු 5ක් පාවිච්චි කරායින් පස්සේ මේක යකඩ කොට පුතේ 200කට විකුණ ගන්න පුළුවන්. එතකොට පුතේ මේක අවුරුදු 5ටම අගේ අඩු වෙන්නේ කීයද? 800ෙන් 200 අඩු කරාම 600යි නේද? පැහැදිලිද කිව්ව දේ? ඒ කියන්නේ අවුරුදු 5ටම ෂේ වෙන්නේ 600යි. ගැටලුවක් නැද්ද පුතේ කිව්ව දේ? අවුරුදු 5ටම ෂේ වෙන්නේ 600යි. හරි. 800ෙන් 200 අඩු වුණාම අවුරුදු 5ටම ෂේ වෙන්නේ 600යි. අවුරුදු 5ටම ෂේ වෙන්නේ 600යි. ඇයි පුතේ 800කට ගත්තාම අවුරුදු 5කට පස්සේ 200ක් ඉතුරු වෙනවනේ. 600 5න් බෙදුවාම අවුරුද්දක ෂේ වෙනවා. කීයද පුතේ? අවුරුද්දකට ෂේ වෙන්නේ 120යි. අවුරුද්දකට ෂේ වෙන්නේ 120යි. ගාන හදන්නේ මාසෙකට. එතකොට 120 බෙදන්න මාස 12යි. අවුරුද්දකට 120යි. එහෙනම් මාසෙකට හොයාගන්න මාස 12න් බෙදුවා. එතකොට මාසෙකට 10යි. හරි පුතේ මාසෙට 10 අපිට තේරෙනවද? හරි පුතේ තේරෙනව නේද ඔක්කොටම? හරි. එහෙනම් මාසෙට 10යි. එහෙනම් උපකරණ ඍණ 10යි, ප්‍රාග්ධන ඍණ 10යි. හරි බලන්න තුන්වෙනි ගනුදෙනුව. පුතේ බලන්න තුන්වෙනි ගනුදෙනුව. තුන්වෙනි ගනුදෙනුව බලන්න. රූපලාවන්‍ය ද්‍රව්‍ය අත්පිට මිලදී ගත්තා 300යි, ණයට මිලදී ගත්තා 200යි. පුතේ රූපලාවන්‍ය ද්‍රව්‍ය කියලා කියන්නේ මොනවටද? උපකරණ වලටද? නෑ. තොගය. තොගය. ඒ කියන්නේ සේවාව සපයද්දි පාවිච්චි කරන ටික නේද? ක්‍රීම් ಜಾති. හරිද? ඒ වගේ පවුඩර් ಜಾති ඒවානේ. හරි. ඒවා අරන් පුතේ කීයක්ද? අත්පිට 300යි. එවලම සල්ලි ගෙවලා 300යි, පස් සල්ලි ගෙවන්නම් කියලා 200යි. මට කියන්න ඔක්කොම තොගේ කීයකින්ද වැඩි වෙන්නේ පුතේ? කතා කරලා කියන්න. 500යි. 500යි. ඔව්. තොගේ වැඩි වෙනවා පුතේ කීයකින්ද? 500.
තොගේ ධන 500යි. තොගේ ධන 500යි. හැබැයි මේ 500න් සල්ලි වලින් ණය සල්ලි වලින් කිව්වා කීයද කියන්නේ? 300 300. එතකොට අපේ මේ 500ක තොගේ වැඩනකොට අපි සල්ලි ගෙවුවේ කීයද පුතේ? 300යි. 300 එතකොට මුදල් අඩු වෙනවා කීයද පුතේ? ඍණ 300යි. මුදල් ඍණ 300යි. එතකොට තව කීයක් ගෙවන්න තියෙනවද? 200යි. 200ක්. ඔව්. ඒ 200 පුතේ මොකද්ද අපේ වග කීමක්. ඒක දාන්නේ කොහෙටද? ණය හිමියන් හිමියෝ ධන 200යි. හරියටම හරි පුතේ. ණය හිමියෝ ධන 200යි. ණය හිමියෝ ධන 200යි. ණය හිමියෝ ධන 200යි. හරි. අනිත් එක ගහලා දාන්න. ප්‍රශ්න නැහැ නේද? හතරවෙනි එක. හතරවෙනි එක. හරි හතරවෙනි එක. පුතේ ප්‍රශ්න උත්තර දීලා අපි මයික් ටක් ගාලා ඔෆ් කරගන්න. නැත්නම් අර රෙකෝඩින් එකට පුතේ සද්ද එන එකයි ඈ. හරි. ටක් ගාලා පුතේ ප්‍රශ්න උත්තර දෙද්දි මයික් එක ඔන් කරා ටක් ගාලා ඊට පස්සේ ඔෆ් කරලා තියාගන්න. නැත්නම් පුතේ ඔයගොල්ලෝ රෙකෝඩින් එක බලද්දී ඔයගොල්ලන්ට අමාරු වෙනවා සද්ද වලට. හරි හතරවෙනි එක මට පුතේ උත්තර දෙන්න. ඔයාලා මයික් එක ඔන් කරලා ටක් ගාලා උත්තර ඕනේ මට. හතර සේවා ලාභීන්ට අත්පිට සේවා සැපීම 800යි. මේ සඳහා 200ක ද්‍රව්‍ය භාවිතා කරා. අර ගිය සතිය තුළට පොඩ්ඩක් වෙනස්. සේවා ලාභීන්ට අත්පිට සේවා සැපීම 800යි. මේ සඳහා 200ක ද්‍රව්‍ය භාවිතා කරා. මට කියන්න පුතේ හිරුනිකා 800ක සේවා සපයද්දි කීයක ද්‍රව්‍ය භාවිතා කළාද කියන්නේ? 200 200ක්. හිරුනිකාට කීයක් ලාභද? 600 600. ඒ 600ට කියන නම කියන්නේ? දරලාභේ. දලලාභය. මතකයි අපි ගිය සතියේ කතා කරානේ. ඒ 600 පුතේ හරියටම හරි දලලාභය. එහෙනම් පුතේ අර අපිට අර ගිය සතිය හදපු අපි ගණන් වල සේවා වෙනම සැපෙවුවා ඒකට භාවිතා කරන ද්‍රව්‍ය අපිට අන්තිමන්නේ දුන්නේ. දැන් මේක එතනම දීලා. එහෙනම් දැන් මට කියන්න රූපලාවන්‍ය සේවාලාභින්ට අත්පිට සේවා සැපීම 800 මේ සදා 200ක ද්‍රව්‍ය භාවිතා කරා. මොකද වෙන්නේ පුතේ ඔයාලට? ඔයාගේ තොගේ මොකද වෙන්නේ? 200කින් අඩු වෙනවා. තොගේ 200කින් අඩු වෙනවා හරි. අඩු වෙනවා තොගේ 200 අඩු වෙනවා හරි. තව 200ක ද්‍රව්‍ය භාවිතා කරලා කීයකට සේවාව සපයන්නේ පුතේ කියන්නේ? 800කට. 800කට. මුදල්ට නේද? ඔව්. ඔව්. එතකොට මුදල් 800 කොහෙද දෙන්නේ? මුදල් දාන 800යි. කීයක් ලාභද? 600. 600 කොහෙද දාන්නේ පුතේ? ප්‍රාග්ධන ප්‍රාග්ධනයේ දාන 600. හැබැයි ඒ 600ට කියන නම මොකද්ද කියලා කියන්නේ? ඒ 600ට කියන නම මොකද්ද පුතේ? දරලාභේ. දරලාභේ දලලාභ එන්නේ මොනව අඩු වෙලාද? විකුණුම් වලින් විකුණුම් පිරිය හරි. එහෙනම් දලලාභේ 600 මෙතන විකුණුම් කීයද? 800. විකුණුම් පිරිවැය කීයද? 200යි. 200යි. විකුණුම් 800 විකුණුම් පිරිවැය 200 අඩුනාම තමයි පුතේ දලලාභේ කීයේ ආවේද? 600 ආවේ. 900 මුදලම තේරෙන්නේ පුතේ කියපු ටික පැහැදිලි නේද? දැක්කම අපි ක්‍රමයෙන් එන්නේ. හරි. ඊළඟ ගනුදෙනුවට යන් අපි 5 වෙනි ගනුදෙනුව. හරි. 5 වෙනි ගනුදෙනුව. සිනමා නිෂ්පාදකයන් ණයට සේවාවක් සැපීම 500යි. මේ සඳහා 150ක ද්‍රව්‍ය භාවිතා කරන ලදී. පුතේ ෆිල්ම් එකක් කරන එක්කෙනෙකුට චිත්‍රපටයක් හදන එක්කෙනෙකුට ණයට සේවා සපයලා 500කට. ඒ කියන්නේ ඒවල සේවාව සැපෙවුවට සල්ලි හම්බෙන්නේ පස්සේ. මට කියන්න මේ වැඩිනුත් කීයක් ලාභද? කියන්න පුතේ මේ ණයට සේවා සැපෙවුවානේ 350යි. 350. දැන් මට කියන්න මේ මාස සේවාව සැපෙවුවට සල්ලි හම්බෙන්නේ මොන මාසෙද? ලබන මාස ඊළඟ මාසෙ වෙන්න පුළුවන් නේද? ඔව්. මට කියන්නේ මේක ලියන්නේ සල්ලි හම්බුණාද මද දැන්මද? දැන් දැන් ගනුදෙනුව සිදු දැන් ගනුදෙනුව සිදු වෙලාවේ මුදල් ලැබෙනවද නැද්ද කියන එක පුතේ අපිට අදාළ නැහැ. එහෙනම් අපි ලියමු බාන්න පුතේ. හරි. බාන්න පුතේ කොට මොකක්ද අපිට කියන්නේ කියලා.
150ක ද්‍රව්‍ය භාවිතා කරලා ණයට 500කට සපයයි. එතකොට තොගේ ඍණ කීයද 150යි? තොගේ ඍණ 150යි 500 ගන්නේ සේවා සපයන්නේ. උදේ වාට මුදල් 500ක් එවලම ලැබුණා නම් මුදල් වලට දාන්න තිබ්බ දැන් වාට මුදල් ලැබුණාද කියන්න? නෑ. කොහෙටද දාන්නේ එහෙනම්? ණය ගැතියෝ. ණය ගැතියෝ ධන 500යි. ණය ගැතියෝ ධන 500යි. කීයක් ලාභද? 350. 350 ප්‍රාග්ධනයේ ධන 350. ප්‍රාග්ධනයේ ධන 350. හැබැයි ඔය 350 දල්ලාබෙනේ. දෙව 350 දල්ලාබේ. ඒතන විකුණුම් කීයද? ඔය මේ 350 දල්ලාබේ. 500. විකුණුම් 500යි විකුණුම් පිරිවැය කීයද? 150. හරි. අනිත් ඒවා ටිකක් ගහලා දාන්න. 6 ඉතින් බලන්න 6 වෙනි ගන්න දෙනුව. ගොඩක්ම වැදගත් ඈ. හරියට අහගෙන ප්‍රශ්න මම අහනට උත්තර දෙන්න. නොතේරුණා නම් ආයෙ අහන්න කියලා දෙන්නම්. ගෙවල් කුලී මාසයකට 5000ක් වන අතර මෙම මාසය තුලදී කාර්තුවක් ගෙවල් කුලී ගෙවන ලදී. හරි. දැන් ඉස්සලාම් ප්‍රශ්න විසඳ ගමු. කාර්තුවක් කියන්නේ මොකටද? මාස 3කට. මාස 3කට. ඔව් මාස 3ක් ගත හැකි අපිට. මම අහන්නේ කාර්තුවක කාර්තුවක්. හරි. අර්ධය මම මාස 3කින් ඔයගොල්ලෝ එක හරියටද වැරදි නෑ. මම අහන ප්‍රශ්නෙට දැන් ඔතන කාර්තුව කියන සාමාන්‍ය වචනේ. අර්ධයක් කියන්නේ කොච්චරකටද? භාගයකට මාස 6කට. භාගයකට. දෙකෙන් එකක්. අර්ධයක්. ඉංග්‍රීසි කියනවා semi. semi. හතරෙන් එකක් කියන්නේ කොච්චරද? 3. මාස 3කට. කාර්තුවේ හතරෙන් එකක් කියන්නේ කාලකට. කාලකට කියන තව වචනයක් කියන්නේ කාර්තුව. කාලකට කියන තව නමක් දැම්මේ කාර්තුව. කාර්තුවක් කියන්නේ හතරෙන් එකක් කියන එක. මේ පැහැදිලිද? චතුර්ශකයක්. චතුර්ශක කියලා අපි හෙව්වේ ඔය ගණන් කළ කාලේ වල මතකද? ඉතින් කාර්තුවකට කෝට එකක් කියලා අපි කියන්නේ. හරි. Q1 Q2 Q3 කියලා හෙව්වේ. කාර්තුවක් කියන හතරෙන් එකක්. එහෙනම් මට කියන්න මේ අවුරුද්දක විතරක් නෙමෙයි හතරෙන් එකක් කියන්නේ. ඉඩමක් ගත්තොත් මේ ඉඩමෙන් කොච්චරද? 4න් එකක්. මේ 2න් එකක්. භාගි. පැහැදිලි නේද? මේ ඉඩමෙන් මොකද්ද? මම මේ පාඩක ඉඩමෙන් කොච්චරද? 4න් එකක්. 4න් එකක්. ඒ කියන්නේ කොච්චරද? කාර්තුව. කාර්තුවක්. පැහැදිලිද පුතේ? ගොඩාක් කට්ටිය කාර්තුවක් කියන වචනේ හරියට දන්නේ නැහැ පුතේ. ඒගොල්ලෝ අර හිතන්නේ මේ මාස ගානින් කටපාඩම් කරනවා විතරයි. එහෙම නෙමෙයි. කාර්තුවක් කියන්නේ පුතේ හතරෙන් එකක් කියන එක. එහෙනම් අවුරුද්දකින් අර්ධයක් කියන්නේ මාස කීයද? 6යි. 6යි. එහෙනම් අවුරුද්දකින් කාර්තුවක් කියන්නේ පුතේ මාස කීයද? 3යි. 3යි. පැහැදිලිද පුතේ කියුවේ මාස 3යි. එහෙනම් මෙතන අහගෙන ඉන්න. ගෙවල් කුලී මාසයකට 5000ක් වන අතර මෙම මාසය තුලදී කාර්තුවක් ගෙවල් කුලී ගෙවන ලදී. ඒ කියන්නේ පුතේ මේ ව්‍යාපාරය පටන් ගන්න මේ ජූනි මාසෙනේ. ජූනි මාසේ පටන් ගන්න. එහෙනම් මෙයා ගෙවනවා කාර්තුවක් ගෙවල් කුලිය කියන්නේ මාස කීයක් ගෙවල් කුලියද ගෙවන්නේ? මාස 3ක. මාස 3ක. මොන මාස 3ේද ගෙවන්නේ? ජනවාරි පෙබරවාරි මාර්තු. නෑ. ව්‍යාපාරය පටන් ගන්න මොන මාසෙද? ජූනි පටන් ගන්නෙ. මේ ජූනි මාසෙ කියන්නේ. එහෙනම් මොනවද ගෙවන මාස 3 කියන්නේ? ජූනි ජූලි අගෝස්තු. හරි. ඒ මාස 3 කුලිය ගෙවනවා. කීයක් දෙනන් ගෙවන්නේ ඔක්කොම කියන්නේ? 15. 15. එතකොට දැන් 15 දාම ගෙවල ඉවරයි නේද? ගෙවල ඉවරයි. මට කියන්න මුදල් වලින් කීයක් අඩු වෙනවද? 15. 15ක් අඩු කරනවා. හරි. ගෙවල් කුලිය කියන අපිට වියදමක්, පාඩුවක්, අලාභයක්. මට කියන්න ඔව් ඒ 15ම
ප්‍රාග්ධනයෙන් අඩු කරන්න පුළුවන්ද? උදේ 15 ජූනි ජූලි අගෝස්තු කියන මාස තුනේ ගෙවුවානේ අපි දැන් 15ම. මුදල් වලින් 15ක් ගෙවුවද නැද්ද? ගෙවුවා. මේ මාසේ මුදල් වලින් 15ම ගෙවුවා. මුදල් වෙන 15යි. දැන් මම අහන ප්‍රශ්නේ ඔයාට පුළුවන්ද ප්‍රාග්ධනයෙන් 15ම අඩු කරන්න? බෑ. බෑ. ප්‍රාග්ධනයෙන් අඩු කරන්න ඕනේ මොන මාස ටික විතරද? ජූනි මාසෙ විතරයි. කීයද? 5. 5. එහෙනම් ප්‍රාග්ධනයෙන් 5ක් අඩු කරා. එතකොට අර වැඩිපුර ගෙවපු ජූලි මාසෙට අගෝස්තු මාසෙට ගෙවපු වියදම් දෙක මොකක්ද අපිට? උපජිත ගෙවීම. නෑ. උපචිත ගෙවීම කිව්වහම මේක අපේ වගකීමක් නේද? ඒක දැන් අපේ වගකීමක්ද? අපේ වත්කමක්ද? කියන්නේ වත්කම. ඒක වත්කමක් නේද පුතේ? ඒක අපේ නේද 10 තාම? ඔව්. එහෙනම් පුතේ මොකක්ද ඒක අපේ? ණයගැතියන්ටත් දාන්නේ කලින් කළ ගෙවීම වලටත් දාන්නේ කියන්නේ. කලින් කළ ගෙවීම. කලින් කළ ගෙවීම් ධන 10යි. කලින් කළ ගෙවීම් ධන 10යි. හරිද පැහැදිලි නේද? දෙතන ගැටලු මොකුත් නැහැ නේද? හරි. ඔන්න දැන් මම තව චුට්ටක් වැඩිපුර අහනවා. මේ ගානට අදාළ නැහැ. මේ කරපු එකෙන් මම අහනවා. මේ ගාන දැන් ජූනි මාසෙත් නේද මේ දැන් හදලා තියෙන්නේ අපි? මේ ජූනි මාසෙත් නේ පුතේ ජූනි 6 වෙනි මාසේ. 7 වෙනි මාසෙදී ඔයා ගෙවල් කුලේ සල්ලි වලින් ගෙවනවද නැද්ද? ගෙවල ඉවරද? නෑ. ගෙවල ඉවරයි. ගෙවල ඉවරයි. ඔව්. 7 වෙනි මාසෙදී ගෙවල් කුලී ලියන්නේ කොහොමද? අර 10න් 5ක් අඩු කරලා දැන් මේ අපි හිතමු 7 වෙනි මාසේ මේක හදනවා කියලා දැන් 7 වෙනි මාසේ මේ යට 7 වෙනි මාසේ හදනවා කියලා. 7 වෙනි මාසේ ගෙවල් කුලිය ගෙව්වහම තා කොහෙන් අඩු කරනවද? ප්‍රාග්ධනය. ප්‍රාග්ධන වෙන 5යි. තව කොහෙන්ද 5 අඩු කරන්නේ? මේ කලින් කළ ගෙවීම. මෙන්න මෙතනින් 5 අඩු කරන්නේ. දැන් තේරුණාද කිව්වද? ඒ ගෙවල ඉවරනේ. හරි. ඒව ඉස්සරහින් තියෙනවා ඒ වගේ බෑ. එන්න 7 වෙනි ගණන් දෙන්න. 7 වෙනි ගණන් දෙනවා. පුතේ ඔක්කොම ළමයිට මේ කියන දේවල් පැහැදිලි තේරෙනව නේද? නොතේරුණා නම් අහන්නේ. කතා කරන ළමයි ටික මම හිතනවා ඒ ළමයිට තේරෙනවා මම ඒ ළමයිට විතරක් කරලා හරියන්නේ නැහැ නේ පුතේ. අනිත් ළමයිටත් පැහැදිලි නේද? ඒ ළමයින්ට කතා කරලා කියන්න පුතේ. ඔයගොල්ලෝ උත්තර දෙන්න. මැසේජ් එකක් දාන්න. එහෙමයි පුතේ accounts ඉගෙන ගන්න. ඔහේ සද්ද නැතුව accounts ඉගෙන ගන්න බෑ පුතේ. හරි. accounts ඉගෙන ගන්නදී ඔයගොල්ලෝ කතා කරා. ඒතකොට තමයි මම දන්නේ ඔයගොල්ලෝ දක්ෂයයි. ඔයගොල්ලන් පුතේ ඔයගොල්ලෝගේ ඇඟේ තියෙනවා මේ විෂය. ඒක එළියට ගන්න ගුරුවරයා දක්ෂ ගුරුවරයෙක් පුතේ ඕගොල්ලන් ඒක ගන්න ඕනේ. ඒකයි කරන්න ඕනේ දෙය. ඕගොල්ලෝ පුතේ හැඩ දාලා ගන්න විතර ඕගොල්ලෝ දක්ෂයි. හරිද? හැඩ දාලා ඕගොල්ලන් ගන්න තියෙන්නේ. ඉස්සරහට ඕගොල්ලෝ යවන්න ඕගොල්ලන්ගේ මඟ පෙන්වන්න තමයි පුතේ ගුරුවරයා ඉන්නේ. ඔයාව අරයි යන්න මඟ පෙන්වීමක් කරන්නේ. ඔයා තමයි පුතේ ගමන යන්නේ හරි. 7 ජූනි මාසයේ අදාළ විදුලි විපත 80ක් වන අතර ඒ මෙතෙක් ගෙවා නැත. ජූනි කියන්නේ මේ ගණන් හදන මාසේ නේද? ජූනි කියන්නේ මේ ගණන් හදන මාසේ නේද? ඔව්. ජූනි මාසේ පුතේ ලයිට් බිල කීයද? 80යි. මට කියන්නේ මේක ගෙව්වා වූ නැතා මොන මාසේ වියදමක්ද? ජූනි මාසේ. ජූනි මාසේ ලයිට් බිල කියන්නේ 6 වෙනි මාසේ ලයිට් බිල ගෙවන්නේ 7 වෙනි මාසෙදිනේ. නමුත් මේක අපි වියදමක් විදිහට හඳුනාගන්නේ මොන මාසෙමද? ජූනි මාසෙම. ජූනි. එහෙනම් කොහෙන්ද පුතේ ඒක වියදමක් විදිහට හඳුනා ගන්න නම් කොහෙන්ද අඩු කරන්නේ? වියදමක් විදිහට හඳුනා ගන්න නම් කොහෙන්ද පුතේ අඩු කරන්නේ? ප්‍රාග්ධන. ප්‍රාග්ධනෙන් කීයක් අඩු කරනවද? 80යි. ප්‍රාග්ධනේ ඍණ 80යි. හරි. ඒ 80 තාම ගෙව්වද? නෑ. නෑ. එහෙනම් මුදල් ඉක්මතු කරන්න පුළුවන්ද? බෑ. ණය ගැති. බෑ. පුතේ ණය ගැතියෝ කියන්නේ මොකක්ද අපේ? වත්කම. ඒක වත්කමක්ද ඒ 80? නෑ. නෑ. මොකක්ද ඒ 80? වගකීම්. වගකීමක්. අපි ලිව්වා 80 වියදම විදියට ලිව්වට තාම ගෙව්වේ නෑ නේද? අපි 80 ගෙවන්න ඕනේ නේද? ඒ 80 අපේ වගකීමක් නේද පුතේ? ඔව්. එහෙනම් වගකීමක්.
පුතේ වගකීම් දෙකක් තියෙනවා ණය හිමිවීම උපයුක්ත ගෙවීම. මේක දාන්නේ කොහෙද? උපචිත ගෙවීම වලට. මොකක්ද පුතේ උපචිත ගෙවීම කියන්නේ? උපචිත ගෙවීමක් කියන්නේ මේ කාලච්ඡේදයට අදාළයි තාම මොනව කළා නැද්ද කියන්නේ? වියදමක් ගෙවලා නැහැ. පුතේ වියදමක් ගෙවලා නැත්තම් උපචිත. මෙහෙමයි. උපචිතක තිබ්බේ නැත්තම් ඔයා එක දාන්නේ කොහෙද? ණය හිමි. වැරදි නෑ හරි ඈ. උපචිතක තිබ්බේ නැත්තම් ණය හිමි. නමුත් දැන් ණය හිමියකට දාන්න එපා. දැන් දාන්නේ කොහෙද? උපචිත වියදම් එකට. හරි. පැහැදිලිනේ? අන්තිම එකක් ගන්න. 8 බලන්න පුතේ 8 වෙනි ගනුදෙනුව. බලන්න ඔක්කොම 8 වෙනි ගනුදෙනුව. මරු වැඩක් වෙලා බලන්න. ණයට සේවාවක් ලබාගත් එක් සිනමා නිලියක් අතුරුදහන් වී ඇති අතර ණයට සේවාවක් ලබාගත් එක් සිනමා නිලියක් අතුරුදහන් වී ඇති අතර ඈගෙන් ලැබූ 30 පොල් නෑලුස කපහැරිය යුතුය. පුතේ නිලියක් අතුරුදහන් වෙලා. පුතේ නිලියක් අතුරුදහන් වෙච්ච එක ව්‍යාපාරට මොකක්ද තියෙන ප්‍රශ්නේ? රඟපායිටම නිලියක් නැති වෙලා. නිලියක් නැති වෙච්ච එක ආයතනට අදාළ නෑ. හැබැයි මේ නිලිය නැති වෙච්ච එක ආයතනට අදාළයි. ඇයි? ණයට මේ නිලිය අපි මේකප් කරන් ගිහලා අපිට තාම මොනවා ගෙව්වේ නැද්ද? මුදල් ගෙවලා නැහැ. මුදල් ගෙවලා නැහැ. එහෙනම් පුතේ මේ නිලිය නැති වෙච්ච එක අපිට පාඩුද නැද්ද? පාඩුයි. ඇයි මේ නිලිය 30ක් දෙන්න තියෙනවා? මේ ණය ගැතියෝ කියන්නේ පුතේ නිලිය දෙන්න තියෙන සල්ලිනේ. හරි. පුතේ ණය ගැතිය නැති වෙනවා. මේ ණය ගැතියරු නිලිය නැති වෙනවා. ණය ගැතිය නැති වෙනවා. දැන් මේක අපිට පාඩුවක්. මේ ණය ගැතියෙන් 30 ලැබෙන්නේ නැහැ නේද අපිට? නෑ. එහෙනම් මේ ණය ගැතියගෙන් ආයි බලාපොරොත්තුෙන් ඉඳලා නැහැ නේද 30? මොකද කරන්නේ? අඩු කරනවා. ණය ගැතියෝ 30යි. ප්‍රාග්ධනය. ඒ වගේ මේක අපිට පාඩුවක් නේද? 30ක් අඩු වෙනවා. ප්‍රාග්ධනය ඍණ ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. ප්‍රාග්ධනයෙන් 30ක් අඩු වෙනවා පුතේ. පැහැදිලිනේ? කැත දිරණං අහන්න පුතේ. අඩු වෙනවා. ඔව් පුතේ ප්‍රාග්ධනයෙන් 30ක් අඩු වෙනවා. නායකතියන්ගෙන් 30ක් අඩු වෙන්නේ නැහැ කියලා තේරුණානේ. ඒක පාඩුවන් නිසා පුතේ ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. 9 වෙනි ගනුදෙනුව. හරි 9 වෙනි ගනුදෙනුව බලමු පුතේ අපි. 9 වෙනි ගනුදෙනුව. ඇය තමාගේ පෞද්ගලික රූපලාවන්‍ය කටයුතු සඳහා පෞද්ගලික රූපලාවන්‍ය කටයුතු සඳහා 40000ක ද්‍රව්‍ය භාවිතා කළ අතර 1,20,000ක මුදල් පෞද්ගලික ප්‍රතිද ගෙන ගොස් තිබේ. පුතේ එතන ලියා ගන්න 1,20,000ක මුදලක් කිව්වත් කමන්නේ. එය තමාගේ පෞද්ගලික රූපලාවන්‍ය සඳහා 40000ක ද්‍රව්‍ය භාවිතා කළ අතර රුපියල් 1,40,000ක මුදලක් පෞද්ගලික ප්‍රතිද ගෙන ගොස් ඇත. මට කියන්න පුතේ අයිතිකාරය ඔක්කොම ව්‍යාපාරයෙන් කීයක් ඉදර රන් ගිහිල්ලාද? 160ක් 160ක්. එයා තොගේන් පුතේ 40ක් පාවිච්චි කරලා සල්ලි වලින් 120ක් අරන් ගිහිල්ලා නේ. එහෙනම් මට කියන්න තොගේ ඍණ 40යි. තොගේ ඍණ 40යි මුදල් 120යි. තොගෙන් 40ක් අඩු නේ යාගේ වැඩවලට. මුදල් 120ක් එයා ගන්නවා. ඒරුදේ ඔක්කොම 160. පුතේ 160 අයිතිකාරය ව්‍යාපාරයට ගෙනත් දෙන්න ඕන කවදාවත් ගෙනත් දෙන්නේ නැහැ නේ. ඒ නිසා මොකද කරන්නේ? ඒක ප්‍රාග්ධනයේ අඩු කරනවා. හැබැයි ඒක ප්‍රාග්ධනයෙන් අඩු කරාට ඒක ව්‍යාපාරයට වියදමක් පාඩුවක් අලාභයක්ද? නෑ ගැනීලි. ඒක ගැණිනේ. ඒක අපි ලාභ වන්නේම ගන්නෙ නෑ. එයාට පුතේ ඔන්ලාගේ යාගේ ලාභයට අර යන්න පුළුවන්. ඒකයි යා කරේ. හරි 10 වෙනි ගනුදෙනුව. 10 වෙනි ගනුදෙනුව. බලන්න පුතේ 10 වෙනි ගනුදෙනුව. හරි 10 වෙනි ගනුදෙනුව බලන්න පුතේ ඔක්කොමලා 10. ජූනි මාසයට අදාළ සේවක වැටුප් 50කි. එයින් 25ක් වැටුප් පත්තිකාරණ ලෙස ජූනි මාසයම තුල ගෙවා ඇති අතර ඉතිරි ප්‍රමාණය ජූනි අවසන් වන තුරු ගෙවා නොතිබිනි.
right මට කියන්න ගෙව්වා වූ නැතා ජූනි මාසේ වැටුප් කියන වියදම කීයද 50000 එහෙනම් ප්‍රාග්ධනයෙන් කීයක්ම අඩු කරනවද 50000 ප්‍රාග්ධනයෙන් 50ක් අඩු කරාට ප්‍රාග්ධන ඍණ 50යි මුදල් වලින් 25යි මුදල් වලින් කීයද අඩු කරන්නේ 25යි තව කීයක් ගෙවන්න තියෙනවද 25 ඒ 25 කොහෙටද පුතේ දාන්නේ ඒ 25 මොකක්ද අපේ වත්කම් වක්කමක් කියන්නේ පුතේ අපිට අයිති එකක්ද අපි ගෙවන්න ඕන එකක්ද අපි ගෙවන්න ඕනේ ඒක මොකද්ද අපි ගෙවන්න ඕන එකක් නම් මොකද්ද අපේ වගකීම පුතේ අපි ගෙවන්න ඕන එකක් නම් අපේ වක්කීමක් නේද ඔව් එහෙනම් පුතේ ඒ 25 කොහෙද දෙන්න ඕනේ වක්කීම් වලට නේද නාය හිමියන්ටද උපචිතේවලට කියන්නේ උපචිත පුතේ උපචිත තිබ්බේ නැත්නම් නාය හිමියන්ට දාන්න පුළුවන් ඈ උපචිත ධන 25යි උපචිත ධන 25යි උපචිත ගෙවීම වලට ධන 25යි පුතේ අන්තර ගන්නවා හරි ගණදෙනු 10යිම ලිව්වනේ අපි දැන් පුතේ ඔක්කොම පැහැදිලි නේද ගණදෙනු 10 ගැටලු නැහනේ හරි ගණදෙනු 10යිම අපි ලිව්වා ලියලා දැන් මේ ටික එකතු කරා මේ කැල් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට උපකරණ 790ද උපකරණ 790යි හරි උපකරණ 790යි තෝගේ කීයද පුතේ දාන 500 110යි තෝගේ 110යි ණයගතියෝ 470යි 470යි හරි පුතේ 470යි කලින් කළ ගෙවීම් 10යි මුදල් කීයද පුතේ 1340යි 1340යි බලමු අපි ධන 10යි 800යි 1800යි ධනේව 1800යි විනයව ටික බලමු ඍණ 300යි ඍණ 15යි ඍණ 315යි ඍණ 315යි 120යි කියන්නේ 235යි 235යි 25යි කියන්නේ 260යි 1800 260ක් ගියාම මම හරියද පුතේ වැරදිනේ වැරදි තව 300ක් එන්න ඕනේ 300 ඒතර 560 බිංදුවයි 40යි 7න් 5 2යි 1240යි නේද පුතේ නෑ ඍණේව ටික 300යි 315යි 435යි 460යි ඒ හරි ඔයගොල්ලෝ හරි අන්න නම් 1340යි 1340යි අර පුතේ මුදල් 1340 නේ කිව්වේ නේ නායනියෝ කීයද පුතේ 200යි උපයුක්ත ගෙවීම 105යි ප්‍රාග්ධනික කීයද කියන්නේ පුතේ 2415යි 2415යි 415යි 2415යි ප්‍රාග්ධනය බලමු අපි උත්තරේ හරියද කියලා බලන්න ලියමුකෝ ධනේව 1800යි 600යි 350යි එතරම්නේ ධනේව ටික තියෙන්නේ ධනේව එතකොට 0.5යි 5යි 8යි 14යි 3යි 17යි 2750යි 2750 හැමදේ ඍණේව ටික අඩු කරමු ඍණේව තියෙනවා 10යි 15යි 15යි 80යි 95යි
95 තියා 125යි 125යි 160යි 50යි 5යි 8යි 13යි 10න් 5 5යි 4න් 3ක් 1යි 4යි ඉතින් 2415ද මට කිව්වේ ඉස්සෙල්ලා ඔව් සර් 2415යි හරිනේ ඉතින් ගනුදෙනු 10 ලියපු ගැන අවබෝධයක් ආවනේ ඔක්කොටම හරි ඊට පස්සේ අපිට හදන්න කියනවා මොකද්ද ආදායම් ප්‍රකාශය ඊට පස්සේ අපිට හදන්න කියන්නේ ආදායම් ප්‍රකාශය අපි හදමු ආදායම් ප්‍රකාශය හරි ඉතින් අපි ආදායම් ප්‍රකාශය හදමු හිරුනිකා රූපලාවන්‍ය ආයතනය නම ලියන්න හිරුනිකා රූපලාවන්‍ය ආයතනය 2021 ජූනි මාසය සඳහා 2021 ජූනි මාසය සඳහා ආදායම් ප්‍රකාශය හිරුනිකා රූපලාවන්‍ය ආයතනය 2021 ජූනි මාස සඳහා ආදායම් ප්‍රකාශය කියලා යුදයක් අඳගන්න ඕන හරි and then ඉතින් ආදායම් ප්‍රකාශය ඒ ආදායම් ප්‍රකාශයට අපි හදන්නේ දහස් වලින් නේද ඒ ආදායම් ප්‍රකාශයට අපි හදන්නේ දහස් වලින් ඒ නිසා මෙතන ලියන රුපියල් 1000 ලියන රුපියල් 1000 කියලා තංගලෝ ගඳ ගන්න හරි උදේ දැන් ආදායම් ප්‍රකාශය දන්නේ ප්‍රාග්ධන තීරුවේ හරිද එහෙනම් ප්‍රාග්ධන තීරුවේ ධනේව ආදායම් හැබැයි ධනෙ ඔක්කොම ආදායම් නෙවෙයි අමතක ප්‍රාග්ධනයක් තියෙනවා ආදායම නම් ධන වෙනවා හැබැයි වියදම නම් ඍණ වෙනවා හැබැයි ඍණ වෙන්නේ ඔක්කොම වියදම් නෙමෙයි ගැන්ලිත් තියෙනවා ප්‍රාග්ධන තීරුව බලන්න මේ ධනෙ 1800 ආදායමක් නෙමෙයි අයිතිකාරය ප්‍රාග්ධනය දාපු එකනේ ඒක නේ තව තියෙනවා ධන 600යි ධන 350යි. එච්චරනේ ධනය උපදී තියෙන මේ 1800යි ධන 600යි ධන 350යි. හරි. එහෙනම් පුතේ මේ ධන 600 මොනවා කරලා අපිට පුතේ කියන්නේ 200ක ද්‍රව්‍ය භාවිතා කරලා 800කට සේවාව සැපෙවුවා. මේ 350 වෙලා එක පුතේ සේවා සැපෙවු ගන්න නේද? 350ක ලාභ ලැබුවේ 150ක ද්‍රව්‍ය භාවිතා කරලා 500කට සේවාව සැපෙන්නේ. එහෙනම් මට කියන්න පුතේ මේ දල්ලාභ දෙක 950යි නේ. නමුත් දල්ලාභ දෙක 950 අපිට එකපාර ලියන්න බෑ. අපි 350ක ද්‍රව්‍ය භාවිතා කරලා සේවාව සැපෙන්නේ 1300කට. එහෙනම් මට කියන්න පුතේ අපේ දල්ලාභ දෙක කීයද? 600යි 350යි 950යි. නමුත් දල්ලාභේ 950 එකපාර ලියන්න බෑ. අපේ 950 දල්ලාභ ඉන්නේ අපේ ආදායම් දෙක කීයද පුතේ කියන්නේ 800යි 500යි 1300යි 1300කට අපි සේවාව සැපුවේ 350ක ද්‍රව්‍ය භාවිතා කරලා. එහෙනම් අපේ විකුණුම් කියලා ලියන්නේ කීයද පුතේ කියන්නේ 1300 උඩින්ම ලියන්නේ විකුණුම් 1300යි දියුණු තුරුම දාන්න විකුණුම් 1300යි
එතකොට විකුණුම් පිරිවැය කීයද? 350යි. විකුණුම් පිරිවැය 350යි. වෙන විකුණුම් පිරිවැය 350යි. විකුණුම් පිරිවැය 350යි. ඒතකොට අපේ දල ලාභයේ 0.10න් 5යි 950. ඒකට කියන්නේ අපේ දල ලාභය කියලා. දල ලාභය 950යි. දල ලාභය 950යි. හරි. ඉතින් වෙන මොකුත් ආදායම් නැහැ. එහෙනම් වියදම් ටික අපි ලියන්නේ අනිකුත් වියදම්. මේ ප්‍රධාන වියදම වලට විකුණුම් පිරිවැය. ඊට පස්සේ ලියන්න අනිකුත් වියදම්. අනිකුත් වියදම් කියලා ලියන්න. හරිද? ඊවලදී අනිකුත් වියදම්. හරි. අනිකුත් වියදම්. ඉතින් අපි ලියමු අනිකුත් වියදම් ටික. වියදමන් නම් ප්‍රාග්ධන්තිය ඍණ වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රාග්ධන්තිය ඍණ වෙන ඔක්කොම වියදරුත් නෙමෙයි. හරි. වියදමන් නම් ප්‍රාග්ධන්තිය ඍණ වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රාග්ධන්තිය ඍණ වෙන ඔක්කොම වියදම් නෙමෙයි. බලන්න ඉස්සෙල්ලාම ඍණ 10ක් තියෙනවා. මොකද්ද පුතේ ඍණ 10? උපකරණ ෂය. දෙවෙනි ගනුදෙනුවේ උපකරණ ෂය. ලියන්න උපකරණ ෂය 10යි. උපකරණ ෂය 10යි. ඊට පස්සේ ආයෙ ඍණ 5ක් තියෙනවා. ආයෙවෙනි ගනුදෙනුවේ ඍණ 5ක් තියෙනවා. මොනවද? කුලිය. ගෙවල් කුලී. ඉතින් හැබැයි ගෙවල් කුලී 15ක් ගෙව්වට මේ මාස වියදම විදිහට දාන්නේ 5 විතරයි නේද? ගෙවල් කුලී. ඉතින් ගෙවල් කුලී කියන රෙන්ට් එක කියන එක ඉංග්‍රීසියෙන් ඈ ගොඩනැගිලි කුලී කියන එක 5යි. 5 දාන්නේ මේ බිඳුවකදී. 5යි. 5 දාන්නේ බිඳුවකදී. දැම්මනේ? 5යි. ඊට පස්සේ ආයෙ ඍණ 80ක් තියෙනවා. 7 වෙනි ගණුවේ ඍණ 80ක් තියෙනවා. මොකක්ද ඒ ඍණ 80? පුතේ 7 වෙනි ගණුවේ ඍණ 80ක් තියෙනවා. මොකක්ද 7 ඍණ 80? විදුලි බිල විදුලිය. තාම බිල් පත්. ගෙව්වේ නෑ නේද? ගෙව්වේ නැතුණාට ඒක මේ මාසේ වියදමක්ද නැද්ද? වියදමක්. ලියන්න විදුලිය 80යි. විදුලිය 80යි. විදුලිය 80යි. විදුලිය 80යි. හරි. විදුලිය 80යි. හරි. ඊට පස්සේ විදුලිය 80යි. ඊට පස්සේ ආයෙ ඍණ 30ක් තියෙනවා. මොකද උදේ ඍණ 30? බොල් ණය. බොල් ණය. නැත්නම් හානි කරන අලාභ එකක් වියදමක්. බොල් ණය. දැන් ඒකට අලුතෙන් කියන්නේ හානි කරන අලාභ. හානි කරන අලාභ 30යි. 30යි. හානි කරන අලාභ 30යි. ඊට පස්සේ ආයෙ ඍණ 160ක් තියෙනවා මේ. 9 වෙනි ගණුවේ ඍණ ගැනිලි. ලියනවද? ඒක ලියනවද? නෑ. නෑ ඒක ලියන්නේ නෑ ගැන්ලි. නෑ. ඒක ගැන්ලි නිසා ඒක ලියන්න බෑ. ඒක ලියන්නේ නැහැ අපි. ඊට පස්සේ ආයෙ ඍණ කීයක් තියෙනවද? මේ ඍණ 50 නේ? ඔව් වැටුප්ස් වැටු. නමුත් ඒකෙන් තාම ගෙවලා තියෙන්නේ කීයද? 25යි. නමුත් තාම මෙතන වැටුප් කියලා කීයම ලියනවා? 50යි. 50යි. වැටුප් කියලා 50ම ලියනවා. වැටුප් 50යි. හරි.
එච්චරයි. ගන්න වියදම් ටික එකතුව මෙහෙම යටින් රක් ගහන්න. ගහලා 5යි. මේ 5 දාන්න මේ බිඳුව කෙලින්. 5යි. 1යි 8යි 9යි 3යි 12යි 12යි 5යි 17යි. අප දැම්ම මෙතනින් 17 175යි වියදම් ටික. 175 වරහන් කරන්න. හරි. දැන් 950න් 175 අඩු කරන්න. 950න් 175 අඩු කරන්න. අඩු කරාම අපිට එන උත්තරයක් කීයද කියන්න පුතේ? කීයද උත්තරේ? 10න් 5ක් 5යි 14න් 7ක් 7යි 775. 775 ඒ 775ට කියන නම මොකද්ද? සුද්ධ ලාභය. තව නමක් කියන්නේ ඒකට කියන්නේ. සුද්ධ ලාභය හරි. තව සුද්ධ නමක් ආදායම සුද්ධ ආදායම. සුද්ධ ආදායම. එම හරි පුතේ. සුද්ධ ආදායම කිව්වත් හරි. සුද්ධ ආදායම. සුද්ධ ආදායම. හරි. මේ ප්‍රශ්නේ තේරුණා නම් ගොඩක් හොඳයි. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට ටක් ගාලා කරමු. හරි. තියෙන පුතේ ඊට පස්සේ අභ්‍යාසංක 14. හරි 14. හරි එන අභ්‍යාසංක 14ට බලමු කීවල බලමුකෝ අපි. අභ්‍යාසංක 14 කීවලින් පුතේ? සුපුන් විසින් ශීතකරණ අලුත් වැඩියා කිරීමේ ආයතනයක්. සුපුන් කෙනෙක් කෙනා පුතේ ශීතකරණ අලුත් වැඩියා කිරීමේ ආයතනයක් කරන්නේ. 2021 ජනවාරි 1 වෙනි දින ආරම්භ කළ ලදී. 21 ජනවාරි මාසයෙන් පටන් ගන්නවා. ව්‍යාපාරයේ ජනවාරි මාසවල සිදු වූ ගනුදෙනුද ඒ මාසෙට දාලා තොරතුරුද පහක් දැක්වේ. 2021 පුතේ ජනවාරි මාසෙ වෙච්ච ගනුදෙනු 10යි තොරතුරු ටික දීලා. අවශ්‍ය වන්නේ හරිද? ඉහත ගනුදෙනු හා මාසයේ අවසානයේ ගැලපුම් සටහන් පහත් සදාන් වන පරිදි ගිණුම් කරන සමීකරණයක් යටතේ වාර්තා කරන්න දැන් ලිව්වා වගේ. හරිද? උපකරණ ධන අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය. පුතේ ඔතන ඔය අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය වලට තව නමක් කියන්නේ. හරිද? අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය වලට තව නමක් කියන්නේ. තොගය තොගය. පුතේ ඒකට තොගය කිව්වත් හරි. හරිද? ඒකට තොගය කිව්වත් හරි නේද? හරි ඊට පස්සේ කලින් කළ ණය ගැතියෝ දැන් දන්නවා. මොකද කලින් කළ ගෙවීම් හරි දන්නවා කලින් කළ ගෙවීම්. ලැබිය යුතු ගිණුම් කියන්නේ මොනවා වලටද ඔය? ඔය ලැබිය යුතු ගිණුම් කියලා තියෙන්නේ මොනවා වලටද පුතේ? දැන් අපි මෙච්චර පාවිච්චි කරේ වචනේ මොකද්ද? ලැබිය යුතු ගිණුම් වලට. ණය ගැතියෝ. ණය ගැතියෝ. හරියට හරි පුතේ. ණය ගැතියෝ මුදල් ගෙවිය යුතු ගිණුම් කියන්නේ ණය හිමියෝ. ණය හිමියෝ. ණය හිමියෝ ප්‍රාග්ධනය. එහෙනම් පුතේ අපිට ඕකට අඳින්න කියලානේ කියන්නේ නේද? හරි. ඕනේ ඉස්සෙල්ලාම තීරු වත්කම් තියෙනවා 1 2 3 4 5යි. වත්කම් 5යි වක්කීම් 1යි 6යි මේක 7යි. දැන් 8ක් තීරු 8ක් ඕනේ ඔක්කොම. එද ගන්න ටක් ගාලා පුතේ ඕක. ඉස්සෙල්ලාම රූල් 3ක් අල්ලලා එද ගන්න. හරි. පුතේ රූල් 3ක් අල්ලලා ගන්න ගන්න. රූල් 3ක්. ගනුදෙනුව හරි ඉතින් වත්කම් පහක් තියෙනවා නේද? උපකරණ අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය
කලින් කළ ගෙවීම් ලැබිය යුතු ගිණුම් මුදල් වත්කම් 5යි. වත්කම් 5යි. වගකීම් 1යි හිමිකමට ප්‍රාර්ථනා කරනවා. හරි ගත්තද? හරි. ඉතින් වත්කම් ටික තමයි උපකරණ සර් මේක වලින්ද හදන්නේ? අපද මේකත් දහස් වලින්ද හදන්නේ? අපද ඒක දහස් වලින් හැදුවොත් අපිට අමාරුයි නේද? අපද ඒක දහස් නැතුව හදමුනේ. ඒක දහස් නැතුව හදමු. ඒක දහස් නැතුව හදමු. උපකරණ අලුත් වැඩියා ද්‍රව්‍ය වරහණට තොගේ කියලා ලියන්න. ඉතින් අලුත් වැඩියා ද්‍රව්‍ය කිව්වත් හරි ඒකට තොගේ කිව්වත් හරි. හරි. අලුත් වැඩියා ද්‍රව්‍ය එහෙම නැත්නම් තොගය කලින් කළ ගෙවීම් හරි කලින් කළ ගෙවීම් ලැබිය යුතු ගිණුම් කියන්නේ නායකත්වය කියන එකම තමයි ඈ. ලැබිය යුතු ගිණුම් මුදල් ඊට පස්සේ වක්කීම් තමයි පුතේ ගෙවිය යුතු ගිණුම් හිමිකම තමයි ප්‍රාග්ධනය. හරිද? හරි. ටග්ගලන්ත විවරද පුතේ යන්න ගන්න ඉක්මනට. ඇන්දද? අපි දහස් නැතුව හදමු ඈ. මේක දහස් නැතුව හදමු අපි.
හරි. එහෙනම් අපි ටට්ටක් ගාලා හදමු. ඉතින් මේකෙත් අලුතෙන්ම ජනවරි 21 ජනවාරි පටන් ගන්න තොර ශේෂණය පළවෙනි ගනුදෙනුව 1 පළවෙනි ගනුදෙනුව 1 බලන්න පළවෙනි ගනුදෙනුව සුබුන්තම් පෞද්ගලික මුදල් වලින් ලක්ෂයක් ව්‍යාපාර නමින් බැංකු ගිණුමක තැන්පත් කිරීමද බැංකු ගිණුමේ දානවා කියන්නේ කොහොමද සල්ලි ආච්චියේ තියාගන්න නැතුව බැංකුවේ තැන්පත් කරලා චෙක් වලින් ගෙවන්නේ කියන්නේ ව්‍යාපාරට සල්ලි දැම්මයි කියන එක තමයි. එතකොට අයිතිකාරයා රුපියල් ලක්ෂයක් ව්‍යාපාරට දාලා මොකද වෙන්නේ පුතේ? මුදල් ප්‍රාග්ධනය වැඩි වෙනවා. මුදල් ධන ලක්ෂයයි ප්‍රාග්ධනය ධන ලක්ෂයයි. මුදල් ධන ලක්ෂයයි ප්‍රාග්ධනයේ ධන ලක්ෂයයි. මුදල් ධන ලක්ෂයයි ප්‍රාග්ධනයේ ධන ලක්ෂයයි. අනිත් ටිකක් ගහමු. මුදල් ධන ලක්ෂයයි ප්‍රාග්ධනයේ ධන ලක්ෂයයි. හරි නේද? මුදල් ධන ලක්ෂයයි ප්‍රාග්ධනයේ ධන ලක්ෂයයි. හරි ඊට පස්සේ ගණදෙනු අංක 2 බලන්න ගණදෙනු අංක 2 බලන්න මොකද්ද ගණදෙනු අංක 2 කියන්නේ කියලා රුපියල් 6000ක් වන්නා කාර්ය උපකරණ ණයට ගැනීම මේ උපකරණ වල ඵලදායී ජීව කාලය වසර 5ක ගණදෙනු දෙකක් තියෙනවා එතන ලියන්න එතන ගණදෙනු දෙකක් තියෙනවා ලියන්න ඉස්සෙල්ලාම 6000ක් වන්න කාර්ය උපකරණ ණයට ගන්නවා ඊට පස්සේ ඒව ෂෙයා කරන්නත් ඕනේ. 6000ක් වන්න කාර්ය උපකරණ ණයට ගන්නවා. කියන්න කොහොමද ලියන්නේ? උපකරණ ධන 6000යි. උපකරණ ධන 6000යි. සල්ලි ගෙවුවේ නැහනේ ණයට නේද ගන්නෙ? ණය හිමි. ඔව් ණය හිමි කියන්නේ පුතේ ගෙවිය යුතු ගිණුම් ධන 6000යි. ගෙවිය යුතු ගිණුම් ධන 6000යි. මුදල් ගෙවන්නේ නැහැ මුදල් වලට බලපෑමක් වෙන්නේ නැහැ. හරි ප්‍රශ්න නෑ නේද? හරි. තුන්වෙනි ගනුදෙනුව තුන්වෙනි ගනුදෙනුව අහගෙන ඉන්න. තුන එපා. තුන දාන්න එපා. ඒකෙම තව ගනුදෙනුවක් තියෙනවා ලියන්න. සාර කලින් ගාන කැල්ල. ඔව්. තුන එපා. ඒකෙම තව ගනුදෙනුවක් තියෙනවා ලියන්න. ඒකෙම තව ගනුදෙනුවක් තියෙනවා ලියන්න. බලන්න. අංක 3 දාන්න එපා. කියනවා 6000ක් වන්නා කාලවල ණයට ගන්න. මේ උපකරණ වල ඵලදායී ජීව කාලය වසර 5කි. පුතේ මේ 6000කට ගත්ත උපකරණ වල ඵලදායී ජීව කාලය 5යි. මොනාගයක් නැද්ද? පුතේ අවුරුදු 5 6000යි අවුරුදු 5න් පස්සේ මොනාගයක් නැද්ද ඉස්සෙල්ලා ගානේ තිබ්බා. සුන්බුන්න කියන්නේ සුන්බුන් නගයක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 5න් අවුරුදු සුන්බුන් නගේ නැහැ පුතේ. අවුරුදු 5න් පස්සේ මේක මොනව වෙන්නෙම නැද්ද? ඒ කියන්නේ වටින්නෙම නැහැ. ඔව්. එහෙනම් මට කියන්න අවුරුදු 5ටම ෂේ වෙන්නේ කොච්චරක්ද? අවුරුදු 5ට පුතේ 6000ම ෂේ වෙනවනේ. හරි. අවුරුදු 5ටම 6000ම ෂේ වෙනවා. එහෙනම් මට කියන්න අවුරුදු 5ටම 6000 නම් අවුරුද්දකට කීයද? 1200යි. අවුරුද්දකට 1200යි. එහෙනම් අවුරුද්දකට 1200 නම් මට කියන්න මාසෙකට කීයද කියලා. 1000යි. අවුරුද්දකට 1200 නම් 1200 බෙදන්න ඕනේ 12න්. එතකොට මාසෙකට 1000යි. පැහැදිලි නේද? පුතේ මාසෙකට 1000යි. කොහොමද ඒ 1000ද 100ද? 1000යි. සර් 100යි නේද? 100යි පුතේ 100යි. මාසෙකට ෂේ පුතේ 100යි. අවුරුද්දකට 1200 නම් මාසෙකට 100යි. ඒ 100 කොහොමද ලියන්නේ? උපකරණ ඍණ 100යි. ෂේ වුණානේ. ප්‍රාග්ධනයේ ඍණ 100යි. උපකරණ ඍණ 100යි ප්‍රාග්ධන ඍණ 100යි. හරිද? උපකරණ ඍණ 100යි ප්‍රාග්ධන ඍණ 100යි. පැහැදිලි නේද ඔක්කොටම? උපකරණ ඍණ 100යි ප්‍රාග්ධන ඍණ 100යි.
අනිත් එක ගක් ගහන්න. හරි. හරි. ගනුදෙනු අංක 3 4 5 උදේ තනියෙන් පොඩ්ඩක් ලියන්න බලන්න. ගනුදෙනු අංක 3 පොඩ්ඩක් තනියෙන් ලියන්න. තනියෙන් ලියන්න පුතේ ඔයගොල්ලෝ පුළුවන්. දෙක පැහැදිලි නේද? වෙනම ඉස්සල්ලා ගාන එකම ලිව්වේ. ඉස්සල්ලා ගානේ අර පුතේ ඉස්සෙල්ලා ගානේ ඒක වෙනම ගනුදෙනුවක් විදිහට තිබ්බන්නේ නැද්ද දෙවෙනි ගනුදෙනුව බලන්න. ඉස්සෙල්ලා ගානේ අංක 2 යට දෙක වෙනම තිබ්බද නැද්ද? ඉස්සෙල්ලා ගානේ අංක 1 යට තමයි උපකරණය ගේන එක ලිව්වේ. අංක 2 යට තිබ්බේ ෂේ විතරයි. පැහැදිලිද පුතේ කියපු දේ? දැන් මේකේ අංක 2 යට උපකරණය ගන්න එක ලියන්නත් ඕනේ ෂේ වෙන එක ලියන්නත් ඕනේ. ඒකයි එහෙම ලියුනේ. හරි නේද? හරි සර් හරි. තුන්වෙනි ගනුදෙනුව බලන්න. පුතේ තුන්වෙනි ගනුදෙනුව බලන්න. අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් අත්පිට ගැනුම් 15000යි. අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් අමතර ගැනුම් 15000යි. අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් කියන්නේ පුතේ මේ තොගේ කියන එක නේද? අත්පිට ගැනුම් 15000යි. කොහොමද ලියන්නේ? තෝගේ 15කින් වැඩි වෙනවා. තොගේ දාන අලුත් වැඩියා කිරීමේ දාන 15000යි. සල්ලි ගෙවන්නේ තරම් තියෙන්නේ. ඔව් මුදල් අඩු වෙනවා. මුදල් ඍණ 15000යි. මුදල් ඍණ 15000යි. ඒ වෙන කොහෙටවත් ඒක බලපාන්නේ නැහැ. වෙන කොහෙටවත් ඒක බලපාන්නේ නැහැ නේද? හතරවෙනි ගනුදෙනුව. උදේ බාන හතරවෙනි ගනුදෙනුව. හරි. බාන උදේ හතරවෙනි ගනුදෙනුව ඔක්කොමලා. ප්‍රථම කාර්තුවල දාලා ව්‍යාපාර බදු පිළි 1200 ජනවාරි මාස තුල ගෙවීම. උදේ ප්‍රථම කාර්තුව කියන්නේ මුල් මාස කීයද කියන්නේ? 3. 3 මුල් මාස 3. 3. මුල් මාස 3 බදු පිළි 1200යි. මාසෙකට කීයද කියන්නේ? 400යි. 400යි. දැන් ඒ 1200ම ගෙවලාද නැද්ද? ගෙවලා. ගෙවලා. එහෙනම් මුදල් වෙන් කියාම අඩු කරනවද කියන්නේ? 1200. මුදල් ඍණ 1200යි. නමුත් ඔයාලට ප්‍රාන්තණයෙන් 1200ම අඩු කරන්න පුළුවන්ද බැරිද? බෑ. බෑ. ප්‍රාන්තණයෙන් අඩු කරන්නේ කීයද? 400. 400යි. ප්‍රාන්තණ ඍණ 400යි. ඒකට වැඩිපුර ගෙවලා තියෙනවා කීයක්ද පුතේ කියන්නේ? 800. එක් කොහෙද දාන්න? එක් කොහෙද දාන්න? කලින් කළ ගෙවීම. කලින් කළ ගෙවීම් ධන 800යි. කලින් කළ ගෙවීම් ධන 800යි. අනිත් ඒවා ටිකක් ගන්න. පස්වෙනි ගනුදෙනුව. මේ පස්වෙනි ගනුදෙනුව බලන්න. පස්වෙනි ගනුදෙනුව. හරි. බලන්න පස්වෙනි ගනුදෙනුව. ශීතකරණ අලුත් වැඩියාවෙන් ලද මුදල් 4000යි. මේ ශීතකරණ වගේක් අලුත් වැඩියා කරලා කීයද? 4000යි. ඒ 4000ට කියන එක මොකද්ද ඒ කරලා තියෙන්නේ? ශීතකරණ අලුත් වැඩියාවෙන් ලද මුදල් 4000යි. මොකද්ද පුතේ? වචන දෙකෙන් කියන්න ඕක. ශීතකරණ අලුත් වැඩියා ආයතනයක් නේ. දැන් ඔයා ශීතකරණ අලුත් වැඩියා ආයතනයක් කරා නම් ඔයා 4000ක ශීතකරණ හදලා අලුත් වැඩියාවක් කරලා මොකද්ද ඒක වාගේ කියන්නේ? පුතේ මොකද්ද ඒක? වාගේ අත්පිට විකුණු. පැහැදිලිද? පුතේ වාගේ විකුණුම කීයද? 4000. 4000. ඒක පිළිගන්නවද? හැබැයි එතන එකක් අඩුයි. මොනවද අඩු? විකුණුම් පිළිවෙල. ඒක එවලේ නොදුන්නට අපිට පස්සේ දෙන්න පුළුවන්ද බැරිද? දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. දැන් මෙතන දීලා තියෙන්නේ විකුණුම් විතරයි. විකුණුම් පිළිවෙල දීලා නැහැ. ඒ කියන්නේ අපි ලියන්නේ විකුණුම්. දල්ලා වෙනම ලියන්නේ විකුණුම්. ඒක දෙපා එහෙම ලියන්න පුළුවන්. එහෙනම් පුතේ ශීතකරණ අලුත් වෙන ලද මුදල් 4000. එහෙනම් විකුණුම් 4000යි. කොහොමද පුතේ ලියන්නේ? මුදල් ධන 4000යි. මුදල් ධන 4000යි. කෙලින්ම 4000 කොහෙටද දාන්නේ කියන්නේ? මෙහි ප්‍රාග්ධන. ප්‍රාග්ධනයේ ධන 4000යි. දැන් එතකොට මේ 4000 දලලාභෙද විකුණුම්ද කියන්නේ? විකුණුම්. විකුණුම්. දල්ලාභෙන්න නම් විකුණුම් පිරිවැල් ලියලා කියන්න ඕනද නැද්ද?
ලියන්න. මේක විකුණුම් පිරිවැය දුන්නේ නැහැ. ටිකක් ගහලා දාන්න. 6 වෙනි ගනුදෙනුව ඉතින් බලන්න 6 වෙනි ගනුදෙනුව හරි මොකද්ද කියන්නේ 6 වෙනි ගනුදෙනුවේ කියන්නේ ශීතකරණ අලුත් වැඩියාවෙන් ලැබිය යුතු මුදල් 6000යි. ඔකට තනි වචනයක් කියන්නේ. වචන දෙකකින්. ශීතකරණ අලුත් වැඩියාවෙන් ලැබිය යුතු මුදල් 6000යි කියන්නේ. ණය ගැති. ණයට විකුණුම් ණයට විකුණුම් 6000යි. ණයට විකුණුම් 6000යි. එතනත් මොකක් නැද්ද? විකිණුම් පිරිවැය නෑ. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය වලම දෙන්න ඕනේ නැහැ. පස්සෙත් අපිට දෙන්න පුළුවන් ඈ. හරි. එහෙනම් ලියන්න විකුණුම් ණයට විකුණුම් 6000යි. කොහොමද ලියන්න පුතේ ණයට විකුණුම් 6000? ලැබිය යුතු ගිණුම් 6. ලැබිය යුතු ගිණුම් ධන 6000යි. තාම කොහෙටද? ප්‍රාග්ධන ප්‍රාග්ධනයේ ධන 6000. හැබැයි ඒ දලලාභෙ නෙමෙයි විකුණුම් ඈ. ප්‍රාග්ධනයේ ධන 6000යි. අන්ටර් ඩක් ගන්න. හත. ඉතින් බලන්න 7 වෙනි ගනුදෙනුව. 7 වෙනි ගනුදෙනුව බලන්න ඔක්කොමලා. සුපුන් තමාගේ නිවසේ උත්සවය සඳහා ව්‍යාපාරයේ මුදලින් 1500ක් ලබා ගැනීම. සුපුන් තමාගේ නිවසේ උත්සවය සඳහා ව්‍යාපාරයේ මුදලින් 1500ක් ලබා ගැනීම. මොකද ඒ අයිතිකාරය කළා තියෙන්නේ. එයාගේ ගෙදර වැඩකට ව්‍යාපාර සල්ලි වලින් 1500ක් අරන් නේද? සුපුන් එයාගේ ගෙදර වැඩකට පෞද්ගලික වැඩකට ව්‍යාපාරයෙන් 1500ක් අරන්. කොහොමද ලියන්නේ? මුදල් එයා අරන් ගිහලා නේද ව්‍යාපාරේ? ඔව්. අයිතිකාරය ව්‍යාපාරය කියන්නේ දෙන්නේ ව්‍යාපාරේ මුදල් අරන් ගිහලානේ. මුදල් රින 1500යි. ප්‍රාග්ධනයේ ඍණ 1500. ඒක පුතේ එයා ව්‍යාපාරයට ගෙනත් දෙන්න ඕනේ කවදාකවත් ගෙනත් දෙන්නේ නැහැ නේ අපි ඒ නිසා අයිතිකාරය අරන් ගිය නිසා අයිතිකාරයට ව්‍යාපාරෙත් දෙන්න තියෙන ඒවායින් අඩු කරනවා. ප්‍රාග්ධනයේ ඍණ 1500යි. ප්‍රාග්ධනයේ ඍණ 1500යි. ප්‍රාග්ධනයේ ඍණ 1500යි. මම හිතන ඔක්කොම තේරුණා කියලා එකක්. අපි යමු ඊළඟ එකට. අට. බලන්න 8 වෙනි ගනුදෙනුව. ජනවාරි මාසදා විදුලි බිල 450කි. අදාළ ගෙවීම් කරන ලද්දේ 2020 නෙම්බුද 2021 පෙබරවාරි කියලා එක අදාගන්න. ජනවාරි මාසදා විදුලි බිල 450කි. අදාළ ගෙවීම් කරන ලද්දේ 21 පෙබරවාරි වලදී 20 නෙමෙයි 21 කියලා එකට උත්තේ කොට අදාගන්න. 21 පෙබරවාරියේදීය 2021 පෙබරවාරියේදීය. හරි. ඉතින් මට කියන්න ජනවාරි මාසේ ලයිට් බිල 450යි. ජනවාරි වල ගෙවලා නැහැ. ගෙවන්නවත් මේක මොකද්ද ජනවාරි වල කියන්නේ? පියදම. පියදම. එහෙනම් ජනවාරි වල ප්‍රාන්තණයෙන් අඩු කරනවා 450. තාම කොහෙටද දාන්නේ? කියන්නේ තාම කොහෙටද 450 දාන්නේ? ණය හිමි. නාහිමිය කියන්නේ වගකීම් ගෙවිය යුතු ගිණුම් වල මේ දාන්න ඕනේ. ගෙවිය යුතු ගිණුම් දාන 400. මේක උපචිත කියලා ගන්න තිබ්බනම් ඒකට දාන්නේ. මේක උපචිත කියලා එකක් නැහැ නිසා ගෙවිය යුතු ගිණුම් වලට දාන්න 450. ගෙවිය යුතු ගිණුම් වලට 450 දාන්න. හරි ගෙවිය යුතු ගිණුම් වලට 450 දාන්න. ඊට පස්සේ අනිත් එක ගන්න 9 වෙනි ගනුදෙනුව. නවවෙනි ගනුදෙනුව බලන්න. 9 බලන්න 9 වෙනි ගනුදෙනුව. ජනවාරි මාසයේ අවසානයේ අලුත් වැඩියා කිරීමේ අමතර කොටස කියන්නේ තොගයනේ. අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් කියන්නේ තොගයනේ.
ජනවාරි මාසයේ අවසානයේ අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් වලින් පිරිවැය 12000ක් වූ ද්‍රව්‍ය ඉතිරිව පැවතීම. ජනවාරි මාසයේ අවසානයේ අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය වලින් ඒ කියන්නේ තොගෙන් 12000ක් ඉතුරු වෙලා. ඒ තොගේ කීයක් තියෙනවද කියන්නේ? තොගේ 15000ක් තිබ්බ නේද? ඒ 15000න් දැන් කීයක් ඉතුරු වෙලාද පුතේ කියන්නේ? 12000. 12000ක්. ඒ කියන්නේ මේ අර සේවා දෙකක් සැපෙව්වා නේද පුතේ අත්පිටයි ණයටයි. ඒවට භාවිතා කළ ද්‍රව්‍ය නැත්තම් විකුණුම් පිරිවැය කීයද? 3000යි. 15000න් 12000ක් ඉතුරුයිනේ පුතේ. ඒ කියන්නේ කොච්චරක ද්‍රව්‍යද පාවිච්චි කරලා තියෙන්නේ කියන්නේ? 3000ක් 3000 තමයි විකුණුම් පිරිවැය. දැන් තේරුණාද? පිරිවැය. ඒක තමයි විකුණුම් පිරිවැය. තොගේ ඍණ 3000යි. තොගේ ඍණ 3000යි. තාපෙන් 3000 අඩු කරන්නේ. තොගේ ඍණ 3000යි. තාපෙන් 3000 අඩු කරන්නේ. ප්‍රාග්ධනයේ ඍණ 3000යි. තොගේ ඍණ 3000යි. ප්‍රාග්ධන ඍණ 3000යි. හතරම පැහැදිලිනේ? හරි. ඒක ආයෙ ආගන්න. දෙක 3000 හොයාගත්තේ මෙහෙමයි. අලුත් වැඩියා කිරීමේ ද්‍රව්‍ය තොගේ කීයක් තිබ්බද? 15000ක් තිබ්බනේ. මේ 15000යි. ඒ 15000න් දැන් ඉතුරු කීයලුද පුතේ? 9 වෙනි ගැලපි කියනවා ජනවාරි මාසයේ අවසානයේ අලුත් වැඩියා කිරීමේ අමතර කොටස් වලින් 12000ක් වූ ද්‍රව්‍ය ඉතුරු පැවතීම කියනවා නේද? මේ 15000න් ඉතුරු 12000යිලු. ඒ කියන්නේ සේවාව සපයන්න කොච්චර ගෙවද පාවිච්චි කරලා තියෙන්නේ අපි? 3000යි. හරි නේද? ඉතින් මේ 15000න් 12000ක් ඉතුරුයි කියන්නේ 3000යිනේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් තොගෙන් 3000ක් පාවිච්චි කළා. තොගේ ඍණ 3000යි. ඒක අපිට පාඩුවක් නිසා ප්‍රාග්ධන ඍණ 3000යි. අනිත් වල විකාරي ගහලා දාන්න. හරි 10 10 වෙනි ගන්න දෙනුව බාන 10 වෙනි ගන්න දෙනුව ජනවාරි මාසයට අදාළ සේවක වැටුප් 5000කි. ජනවාරි මාසයට අදාළ සේවක වැටුප් 5000කි. ඔව්. එයින් 2500ක් ජනවාරි මාසයට සේවක වැටුප් 5000කි. එයින් 2500ක් වැටුප් පත්තිකාරම් ලෙස ජනවාරි මාස තුලම ගෙවා ඇති අතර ඉතිරි ප්‍රමාණය ජනවාරි අවසන් වන තුරු ගෙවා නොතිබිනි. ජනවාරි මාසෙක දාලා සේවක වැටුප් 5000කි. එයින් 2500 වැටුප් පත්තිකාරම් ලෙස ජනවාරි මාස තුලම ගෙවා ඇති අතර ඉතිරි ප්‍රමාණය ජනවාරි අවසන් වන තුරු ගෙවා නොතිබිනි. නමුත් ජනවාරි මාසෙක දාලා සේවක වැටුප් 5යි 5000යි. ගෙවුවා වුණා ප්‍රාග්ධනයේ ඍණ 5000යි. මේ ප්‍රාග්ධනයෙන් 5000 අඩු කරේ වියදමක්. ප්‍රාග්ධනයෙන් 5000 අඩු කරනකොට ඒ ගෙව්වේ කීයද තාම කියන්නේ? 2500. එහෙනම් මුදල් වලින් අඩු කරන්නේ කීයද පුතේ? 2500. මුදල් ඍණ 2500යි. තව කීයක් ගෙවන්න තියෙනවද? 2500. කොහෙද දෙක දාන්න? ගෙවිය යුතු ගිණුම් දාන 2500. ණය හිමි. ඔව් ගෙවිය යුතු ගිණුම් දාන 2500. හරි. දැන් අනිත් ඒවාට විකාලි ගහලා දාන්න. දැන් මේ ටික එකතු කරන්න පාවිච්චි. හරි එකතු කරනවාද ඔයගොල්ලෝ? මට කියන්න පුතේ උපකරණ තීරුවේ තිය දෙන්නේ 5900යි. උපකරණ තීරුව වෙන්නේ 5900යි. හරි උපකරණ තීරුවේ 5900යි. අලුත් වැඩියා ද්‍රව්‍ය තීරුවේ තොග තීරුව වෙන්නේ 15000 3000ක් ගියාම 12000යි.
12000යි. කලින් කළ ගෙවීම් 800යි. කලින් කළ ගෙවීම් 800යි. ලැබිය යුතු ගිණුම් 6000යි. ලැබිය යුතු ගිණුම් 6000යි. හරි. ලැබිය යුතු ගිණුම් 6000යි. මුදල් දෙවාන මුදල් ධන ලක්ෂයයි ධන 4000 ධන 104,000 හරි 15000යි 100යි 100යි 20,200යි නේ පිනේම ටික 20,200 අඩු වුණාම බිඳුවයි 10න් දෙයක් 8යි 3යි දෙක දෙන්නේ 83,800ද මේ මුදල් 83,800ද බලන්න මුදල් 83,800ද දෙවද මුදල් කීයද මන්නම් ආය 83,800 ඔයගලන්ට කියලා ආපිතේ මුදල් කීපිතේ මුදල් ආවේ ළමයිනි මුදල් කීයද ආවේ ඉතින් මුදල් කීයද ආවේ කියන්නකෝ 83,800 තමයි ඉතින් 83,800 මුදල් 83,800යි මුදල් 83,800යි හරි මුදල් 83,800යි එතකොට ගෙවිය යුතු ගිණුම් කීයද එන්නේ කියලා බලන්න ගෙවිය යුතු ගිණුම් කීයද එන්නේ 6,450යි 6,450යි 8,500යි 8,950යි නේ 8,950යි 8,950යි ප්‍රාග්ධන තීරුව කීයද කියලා බලන්න පුතේ ප්‍රාග්ධන තීරුව කීයද කියලා බලන්න ඉතින් ප්‍රාග්ධන තීරුව කීයද කියලා කියන්න මට කීයද ප්‍රාග්ධන තීරුව එකතු වෙන්නේ 99 99යි 550යි 550 99 550 පුතේ අනිත් තමයි උත් හරි නේද 99 550 ප්‍රාග්ධන තීරුවකට මම දාන්නද මම හදලා බලන්නද 99යි 550යි මේ ප්‍රාග්ධන තීරුව එකතු 99 550යි හරි ඊට පස්සේ ඒ ටික එකතු කරා මොකද්ද ඊට පස්සේ අපෙන් ඉල්ලන්නේ කියලා බලන්න ඊට පස්සේ අපෙන් ඉල්ලන්නේ මොකද්ද කියලා බලන්න ඊට පස්සේ අපෙන් ඉල්ලන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඒ කියන්නේ පුතේ මේ ටික දාලා හදන්න කියලා කියන්නේ නේ අගශේෂ ටිකනේ හදමු නම ලියන්න සුපුන් ආදායම් ප්‍රකාශෙත් ඉල්ලනවානේ ඒක පුතේ තුන්වෙනියට ඉල්ලන්නේ ඒක තුන්වෙනියට හදමු මූල තත්ත්ව ප්‍රකාශ ඉල්ලන්නේ දෙවෙනියට මේක හදලෙමු දෙවෙනියට ආදායම් ප්‍රකාශය දෙවෙනියට ආදායම් ප්‍රකාශ ඉල්ලන්නේ
පුතේ දෙවෙනි නෙලනේ ආදායම් ප්‍රකාශය. ආදායම් ප්‍රකාශය හදලිමු. ඔව්. දෙක කියලා දාලා මේ එකට උත්තරේනේ දැන් මේ. දෙකට ආදායම් ප්‍රකාශය ඉල්ලන්නේ. නම ලියන්න. නම ලියන්න සුපුන් ව්‍යාපාර ආයතනය නැත්නම් අලුත් වැඩි ආයතනය. සුපුන් අලුත් වැඩි ආයතනය. සුපුන් අලුත් වැඩි ආයතනය 2021 ජනවාරි මාසය සඳහා ආදායම් ප්‍රකාශය 2021 ජනවාරි මාසයේ ආදායම් ප්‍රකාශය කියලා ඉඳගන්න පුතේ ආදායම් ප්‍රකාශය හරි ආදායම් ප්‍රකාශ කෙලිව නේද? හරි එකක් දහස් නැතුව හදමු. පුතේ අපි ඒක හදන්නේ ප්‍රාග්ධන තීරුවේ. ප්‍රාග්ධන තීරුවේ ධනේව තියෙනවා මේ ධන ලක්ෂය ධන 4000 ධන 6000 අනිත් ඔක්කොම ඍණ. ඒකෙන් මේ ධන ලක්ෂය ආදායමක් නෙමෙයි. ධන ලක්ෂය ආදායමක් නෙමෙයි. ඒක ප්‍රාග්ධනයේ දාපු එක. එහෙනම් ආදායම වෙන්නේ මේ 4000යි 6000යි නේද? පුතේ 4000 කියන්නේ පස්වෙනි එකේ කෙලින්ම විකුණු. 6 වෙනි එකේ තියෙන මුදේ කෙලින්ම විකුණු. ඇයි තොගේ මුකුත් අඩු වෙලා නැහැ පිරිවැදුන්නේ නැහැ. එහෙනම් මට කියන්න මේකේ විකුණුම් කීයද කියන්නකෝ. 10000යි 10000යි. උඩින්ම ලියන්න විකුණුම් 10000යි කියලා. උඩින්ම ලියන්න විකුණුම් 10000යි. දෙවන දිනුම දාන්න. විකුණුම් 10000යි. ඒ වගේ විකුණුම් පිරිවැය කීයද කියලා කියන්න. ඒ 10000කට සේවා සපයද්දී කොච්චරක ද්‍රව්‍ය පාවිච්චි කරාද අපි කියන්නේ? 3000 ඒක පුතේ මේ 9 වෙනි ගණන දෙන්නේ විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය 3000යි. හරි පුතේ සඳුදාට වාට සඳරත් ක්ලාස් එක තියෙනවා. සඳ එකේ සමහරට එකමාර විතර වෙයි පටන් ගනිද්දී මම වෙලාව දාන්න. හරි එතකොට අපිට දල්ලා අපිට දල්ලාපි කීයද පුතේ එන්නේ කියලා බලන්න. දල්ලාප එන්නේ 10000න් 3000 ගියාම 7000යි. දල්ලාපේ 7000යි. හරි. පුතේ සඳට පන්තිය තියෙනවා යාට සඳ එකමාර විතරේ පටන් ගනිද්දී පොඩ්ඩක් ඈ. මම වෙලාව දාන්නම්. සඳට එකමාර විතර වෙයි මම දෙකට කලින් කොහොම හරි පටන් ගන්න උත්සාහ කරන්න. මේ සඳක් තියෙනවා. සඳුදා වැඩ ටික ඉවර කරගන්න බැරි උනත් නැතත් පුතේ අඟහරුවාද උදේ 8ට ආයි වාට ක්ලාස් එක තියෙනවා. සඳ ඉතුරුනොත් වැඩ පොඩ්ඩක් හරි ආයි සඳ රෑම හරි පුතේ අපි ඉවර කරමු ඈ. නැත්තම් ආයි දවසක් දාලා හරි කොහොම හරි පුතේ මම වාඩි ඉවර කරලා දෙන්නම්. බලමු පුතේ සඳුදා එකට පටන් ගත්තොත් එකමාර විතරදී ඔව් මාර ඊට පස්සේ පුතේ ආයි අපි රැයට හරි සඳ ඉතුරු ටික කරලා මොකද දන්නවද පුතේ අඟහරුවාද උදේ පටන් ගන්න තියෙන්නේ අභ්‍යාසංක 20 අපි තාම යන්නේ එතකොට අපි තාම මේ 14 නේ ඉවර කරේ අඟහරුවා උදේ 20 පටන් ගන්න තියෙන්නේ. ඒකට තව ප්‍රශ්න 6ක් තියෙනවානේ. හරිද? ඒ 6 පුතේ කරන්න අඟහරුවාද සඳත් කරමු. බලමු පුතේ ඒක අපි මම ඔයාලට කොහොම හරි පුතේ එකක්වත් මගන හැර වැට් ටික ඉවර කරලා දෙන්නම්. බලමු. එන්න පුතේ එහෙනම් දැන් මේකේ දල්ලාපේ හරි 7000යි. වෙන ආදායම් මුකුත් නැහැ නේද? වෙන මුකුත් ආදායම් නැහැ. එහෙනම් මේකෙන් අඩු කරමු අනිකුත් වියදම් ටික.
අනෙකුත් වියදම් ටික අඩු කරමු. හරිද? අනෙකුත් වියදම් ටික අඩු කරමු අපි. ඉතින් බලන්න අනෙකුත් වියදම් මොනවද තියෙන්නේ කියලා. හරි අනෙකුත් වියදම් මොනවද තියෙන්නේ කියලා බලමු අපි. ඉතින් අනෙකුත් වියදම් බලන්න ඍණ 100ක් තියෙනවා. කීවෙනි එකේද? දෙවෙනි එකේ පුතේ ඍණ 100ක් තියෙනවා. මොකද්ද? උපකරණ ෂය. කියන්නේ උපකරණ ෂය 100යි. උපකරණ ෂය 100යි. උපකරණ ෂය 100යි. ඊට පස්සේ ආයෙ ඍණ 400ක් තියෙනවා. හතරවෙනි ගණන් පුතේ ඍණ 400. මොකද්ද? ගෙවල් කුලිද කොහෙද නේද? හතරවෙනිගේ බදු කුලි. බදු කුලි පුතේ 1200ක් ගෙවුවට වියදමට දාන්නේ 400යි. ලියන්න බදු කුලි. බදු කුලි 400යි. හරි බදු කුලි 400යි. ඊට පස්සේ ආයි 7 වෙනි එකේ තියෙන ඍණ 1500 මේ මොකද්ද? සුකුණුගේ ගෙදර මොකද්ද වැඩ කරගත්ත එක නේද? ඒක ව්‍යාපාර වියදමන්නේ මේක ගැන්ලි. 1500 ලියන්න එපා. පුතේ 7 වෙනි එකේ තියෙන 1500 ලියන්න නැහැ ඒක ගැන්ලි. 8 වෙනි එකේ 450 මොකද්ද? විදුලියද? ඔව් නමුත් ගෙවලත් නැහැ උනන් ලියනවා. ලියන්න විදුලිය 450යි. විදුලිය 450යි. ඒක ගෙවලා නැහැ උනන් ලියන්න විදුලිය 450. ඊට පස්සේ ආයතේ 9 වෙනි එකේ 3000 ලිව්වා අපි. ඒ 3000 තමයි මේ විකුණුම් පිරිවැය කියලා ලිව්වේ. ඔය 9 වෙනි එකේ තියෙන 3000 තමයි විකුණුම් පිරිවැය කියලා ලිව්වේ. 10 වෙනි එකේ වැටුප්. ඉතින් වැටුප් 5000යි නමුත් ගෙව්වේ 2500ම 5000ම ලියන්න. වැටුප් කියලා 5000ම ලියන්න. වැටුප් කියලා 5000ම ලියන්න. වැටුප් කියලා 5000ම ලියන්න. ඉවනෙ පුතේ වැටුප් කියලා 5000ම. ඔව්. එච්චරයි වියදම් ටික ඉලක්ක ගහලා එටික් ගන්න මේ 7000 කෙලින් 0යි 5යි 1යි 4යි 5යි 4යි 9යි 9 දැම්මා 5950යි. වරහන් කරන්න එක 7000න් 5950 ගියාම පුරි 7000න් 5950 ගියාම උත්තරේ 1050යි. ඒ 1050 තමයි ශුද්ධ ලාභය. එහෙම නැත්නම් ශුද්ධ ආදායම. ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම 1050යි. ශුද්ධ ලාභය එහෙම නැත්නම් ශුද්ධ ආදායම 1050යි. හරිනේ? හරි. ඊට පස්සේ පුතේ ඉල්ලන්නේ මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි අපි රූල් කරමු මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්න පුතේ අන්තිම දවසට. ඉතින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දාන්නේ අන්තිම දවසට. නම ලියන්න උඩින්. කවුද අයිතිකාරයා? සුපුන් ශීතකරණ ආයතනය. සුපුන් අලුත්පැඩිය ආයතනය. අලුත්පැඩිය ආයතනය 2021 ජනවාරි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. 2021 ජනවාරි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.
කියලා අඳ ගන්න ටක් ගාලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හරි හදමු හඳනේ තිරු දෙක දහස් වලින් නෙමෙයි හදන්නේ මේ අග දවසෙත් තියෙන ටික ලියන්නේ ඉස්සර ලියන්න වත්කම් යටරක් ගහන්න වත්කම් වත්කම් පහක් තියෙනවා උපකරණ අලුත් තොගය කලින් කළ ගෙවීම් ලැබිය යුතු ගිණුම් මුදල් ඒකෙන් පුතේ මේ උපකරණ කියන්නේ ජංගම නොවන වත්කම ලියන්න වත්කම් වෙනද මාතෘකාව ජංගම නොවන වත්කම් ඉරක් ගන්න ජංගම නොවන වත්කම් ඒක යටතේ ලියන්න උපකරණ මාසයක 5900යි මාසයක උපකරණය 5900යි හරි ඊට පස්සේ ලියන්න පුතේ ජංගම වත්කම් ජංගම වත්කම් පුතේ තියෙනවා තොගේ අලුත් වැඩියා ද්‍රව්‍ය කියන්නේ ඒක තමයි තොගේ නැත්නම් අලුත් වැඩියා ද්‍රව්‍ය තොගේ එහෙම නැත්නම් අලුත් වැඩියා ද්‍රව්‍ය 12000යි පළවෙනි තිරට දාන්න 12000යි ඊට පස්සේ පුතේ මේ කලින් කළ ගෙවීම් වලට කලින් ලැබිය යුතු ගිණුම් ලියනවා නම් හොඳයි ඈ මාරු වුණාට කමක් නැහැ මෙතන ලියන්න ලැබිය යුතු ගිණුම් 6000යි 6 ලියන්නේ මේ දෙකේ ලැබිය යුතු ගිණුම් 6000යි ඊට පස්සේ ලියන්න කලින් කළ ගෙවීම් 800යි කලින් කළ ගෙවීම් 800යි අන්තිමට ලියන්න මුදල් 83යි 800යි 8 ලියන්නේ මේ එක්කෙලින් 83යි 800යි ඉවනේ හරි එතකොට ජංගම වත්කම් ටික එකතුව ගක් ගැව්වා බිඳුවයි 8යි 8යි 16යි 6 දැම්මා එකක් ඉතුරුයි 1යි 2යි 3යි 6යි 9යි 9යි 3යි 12යි 2 දැම්මා එකක් ඉතුරුයි 102යි 600යි හරිද හරිද 102යි 600යි හරි නේද එතකොට පුතේ මේ ටික එකතු කියලා දෙන්න බලන්න බිඳුවයි 9යි 6යි 108යි 108යි 500යි නේ පුතේ 108යි 500යි යටි දෙයක් ගන්න 108යි 500යි 108යි 500යි හරි 108යි 500යි 108යි 500යි ඊට පස්සේ වත්කම් ටික හරි ඊට පස්සේ හිමිකම් ඒකට හිමිකම් කියලා හිමිකම් යටතේ ප්‍රාග්ධනය
හිමිකම් යටතේ ලියන්න ප්‍රාග්ධනය හරිද? හිමිකම් යටතේ ප්‍රාග්ධනය හරි. හිමිකම් යටතේ ලියන්න ප්‍රාග්ධනය කීයද පුතේ? 99500යි 500 99550යි දෙවන තීරම දාන්න දැම්මනේ. ඊට පස්සේ වගකීම් හරි. වගකීම් යටතේ හරිද? වගකීම් යටතේ පුතේ මේකේ ජංගම නොවන වගකීම් නෑ. මේ ගෙවිය යුතු කියන ජංගම වගකීම් ඇතුළේ ලියන්න. ජංගම වගකීම් කියලා මාතෘකාවල් ලියන්න. ජංගම වගකීම් කියලා මාතෘකාවල් ලියලා ලියන්න ණය හිමි ගෙවිය යුතු ගිණුම් නැත්තම් නාහිමි. ගෙවිය යුතු ගිණුම් කීයද? 8950යි. 8950යි. එතකොට මේ දෙක එකතුව 108යි 500යි 108යි 500යි. එතකොට 108යි 500 ගාන සමානයි නේද? 108යි 500 ගාන සමානයි. හරි. 108යි 500 ගාන සමානයි. ඉතින් අද කරපු ගණන් දෙක හොඳටම පැහැදිලිනේ. මම මේක රෙකෝඩින් එක දාන්නම් පුතේ. මම හිතනවා තේරුණායි කියලා ඔක්කොටම. සෝ 108යි 500 ඉස්සරහින් මොකද ලියන්නේ? ලියන්න ගන්න නැද්ද? ලියන්න ඕනේ නැහැ පුතේ. ඕන ලියදාගේ මුළු හිමිකම් හා වක්කීම් කියලා. එහෙම අවශ්‍ය නැහැ. හරි. පුතේ එතකොට පුතේ තව දවස් දෙකක වැඩ තියෙනවා අඟහරුවාදට කලින් කරන්න. ඉතින් හෙට දවස මට බෑ. හෙට උදේ ඉඳලා පුතේ මම 3-4 වෙනකන් ක්ලාස් ආයි තව ක්ලාස් එකක් කරන්න බෑ. හෙට අමාරුයි. සඳුදා පුතේ 1:00 3:00 වගේ ඔයාලට පන්තියක් කරන්නම්. කරලා ආයි සමහරට සඳ රැටත් 8 බලන්න පුතේ මම එක වෙලාව කියන්නම්. 7 ඉඳලා 8:00 9 විතරකම් පුතේ කරලා ඊට පස්සේ අඟහරු නැත්තම් පුතේ මම ඒක ආයි වෙන දවසක හරි කරන්නම් මම. අඟහරුවාද පුතේ සඳ දවල් පන්තිය තියෙනවා. ආයි වට අඟහරුවාද උදේ 8ට තියෙනවා පුතේ. ඊට පස්සේ දිගටම වට අඟහරුවාද උදේ 8ට පන්තිය තියෙනවා පුතේ. ඒතර පුතේ ගෲප් දෙක සමාන වෙනවා. මම පුතේ ඔයගොල්ලෝ වේගෙන් අරන් ආවේ එතනට වැටික් කරගන්න. එහෙනම් පුතේ ඔය අද හදපු ගණන් දෙක ආයි 3-4 සැරයක් ගෙදරදී හදන්න. එතකොට පුතේ පුළුවන් වෙනවා ওই ටික. හරි. ඒතර පුළුවන් වෙනවා. එහෙනම් සඳුදා පුතේ 1:00 වගේ 1:00 වගේ මම එක වෙලාව දාන්නම් පුතේ. මට පොඩ්ඩක් උදේ පන්ති ඉවර කරලා එළියට යන්න තියෙනවා. සමහර එකටම පුළුවන් වෙයි. මම එක දාන්නම් උදේ වෙලාව 1:00 කියලා අපි දාමුකෝ. සඳ 1:00 ආයි වාට පුතේ ක්ලාස් තියෙනවා ඈ. හරි. එහෙනම් පුතේ අදට වැට් ටික මෙතනින් අපි නතර කරමු. ආයිබෝවන් සර් ආයිබෝවන් පුතේ.